හොඳයි දිය පුතේ අපි සම්බන්ධ වෙලා ඉන්න උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ අපි 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමින් ඉන්න පුතේ පළවෙනි කොටස අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් කතා කරලා අවසන් අපි ඊළඟ ප්‍රශ්න 10 කතා කරන්න වේදී පුතේ අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ පළවෙනි කොටසෙන් පුතේ මේකේ මේ chapter 1 එකෙන් පළවෙනි කොටසෙන් අපි ඕගොල්ලොත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරා දරුවනේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න 10ක් දරුවනේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එකේ 2019 උසස් පෙළ විභාගයේ සඳහා පැවැත්වුණු දරුවනේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා අපි ඊළඟ ප්‍රශ්න 10 සාකච්ඡා කරන විදිහට අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ හොඳයි පුතේ අපි සම්බන්ධ වෙමු ඊළඟ ප්‍රශ්නෙත් එක්ක right ප්‍රශ්න අංක 10ක් අපි කතා කරලා අවසන් දුවේ පුතේ ප්‍රශ්න 11 වෙනි ප්‍රශ්නේ තමයි දුවේ පුතේ අපි කතා කරන්න ඔබත් එක්ක සූදානම් වෙන්නේ බලමු පුතේ ප්‍රශ්න අංක 11 තවාන් ගැන කතා කරනකොට දරුවනේ තවාන් පැල තවානක් කියලා කියනකොට දරුවනේ අපිට මතක් වෙන්නේ ඔබට මතක් වෙන්නේ එකපාරටම තවානක් කියපුවම ඔබත් පොඩි කාලේ දෙමාපියොත් එක්ක අම්මලා තාත්තලාත් එක්ක මේ තවාන් පාත්තියක් දාලා ඇති දරුවනේ මල් පාත්තියක් ඒ වගේම ලුණු තවානක් දරුවනේ මොකක් හරි භෝග එළවලු භෝගයක තවානක් ඔබ දාලා ඇති බීජ පැල කරලා තවානක බීජ පැල කරලා පැල ලබාගෙන ඇති මිරිස් තවානක් මිරිස් පැල තවානක් ඒ වගේම මේ සමහර ගොවි මහත්වරු වී වපුරන්නේ නැතුව ගොයම් පැල හිටවන්න ගොයම් වී බීජ තවන් දාලා ඒ පාත්තියක හදාගෙන පස්සේ ඒවා තමයි ගලවලා ගොයම් පැල සිටුවීම කරනවා. සමහර ගොවි මහත්වරු අපි දන්නවා වපුරනවා කියලා බීජ ඉහිනවා දරුවනේ. සමහර ගොවි මහත්වරු සමහර පළාත්වල තමයි මේ බීජ මගින් පැල ලබාගෙන පැල සිටුවීම සිදු කරනවා. ඉතින් මේ පැල ලබා ගන්න තවානක ඕගොල්ලෝ අහලා ඇති මිරිස් තවානක් බටු පැල තවානක් තක්කාලි පැල දාලා තියලා තවාන මේ තවාන් වල පාත්ති දාලා මේ තවාන් පාත්ති වල මේ පැල හදා ගන්නවා. ඊට අමතරව ඔබ දන්නවද තවානක් කියන්නේ මොකද්ද කියලා දරුවනේ? අපි කියනවා ස්ථීරෝම වගා ශේෂ්ත්‍රයේ පැල සිටුවන තෙක් පැල රැක බලා ගන්නා සහ ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන ස්ථානයකුත් දරුවනේ අපි පැල තවානක් නැත්තම් නර්සරි එකක් කියලා කියන දරුවනේ. නර්සරි එකක් කියන්නේ කුඩා ළමයි ඉන්න තැනනේ දරුවනේ පොඩි ළමයිට උගන්වන තැනක්නේ. ඉතින් ඒ වගේ තමයි පැල තවානකටත් අපි නර්සරියක් කියලා කියනවා දරුවනේ. ඉතින් මෙතන දරුවනේ විසිතුරු මල් කැපූ මල් ඇන්තූරියම් ඕකිඩ් වගේ පැල තියෙන්න පුළුවන් දරුවනේ. විසිතුරු පත්‍රික ශාක තියෙන්න පුළුවන් පළතුරු පැල තියෙන්න පුළුවන් බද්ද අඹ පැල දරුවනේ. පේර පැල රඹුටන් පැල දෙලුම් පැල මැංගුස් මොනවද අපි කියනවා දූරියෙන් පැල බද්ද කරලා ලබාගත් ඒවා එළවලු පැල වර්ග ඉතින් පළතුරු පැල වෙනත් භෝග පැල තියෙන්න පුළුවන් තවානක. ඉතින් අපි තවානකට ගිහිල්ලා ඔබ පැල මිලදී ගත් අවස්ථාවක් මතක් කරලා බලන්න දුවේ පුතේ. සාමාන්‍ය මට්ටමේ ඉඳන් විශාල ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යන විශාල පැල තවාන් තියෙනවා දරුවනේ. ඉතින් මේ පැල තවාන් තුළ සිදු කරන ක්‍රියාවලිය තමයි දරුවනේ විශේෂයෙන්ම භෝග පැල භෝග ශාක දරුවනේ අපි ස්ථීරවම වගා ශේෂ්ත්‍රයේ නැත්තම් ඉඩමක වගා කරන භූමිය වගා කරන තෙක් මේ පැල රැක බලා ගන්නවා සහ ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන ස්ථානයක් තමයි දුවේ පුතේ පැල තවානක් කියලා කියන්නේ. ඉතින් මේ තවානත් වල බද්ධ කිරීමේ කටයුතු වෙනවා දරුවනේ ලේයර් කිරීම අතු කැබලි දණු කැබලි මුල් කැබලි පත්‍ර කැබලි හිටවලා තියෙනවා දරුවනේ. එවැනි කටයුතු වගේම දුවේ පුතේ විශේෂයෙන්ම විශාල පරිමාණයේ මේ තවාන් වල අපි දන්නවා පටක රෝපණ විද්‍යාගාරයකුත් දැක ගන්න පුළුවන් දරුවනේ. පටකරෝපණය මගින් කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් විදියට ව්‍යාපාරයක් වශයෙන් වාණිජ වගාවන් සඳහා දරුවනේ පැල ලබා දෙන්න මේ පටකරෝපණය සිදු කරන පටකරෝපණ විද්‍යාගාර තියෙනවා දරුවනේ මේ සමහර පැල තවාන් වල විශේෂයෙන්ම පුද්ගලික අංශය වගේම පුතේ රාජ්‍ය අංශෙත් මේ තවාන් පවත්වගෙන යනවා දරුවනේ විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගේම දරුවනේ අනෙකුත් පුද්ගලික අංශෙත් විවිධ ආයතන සමාගම් තියෙනවා දරුවනේ මේ පැල තවාන් පවත්වගෙන යන තැන් පුතේ. ඉතින් ඒ තැන් වල මේ පටකරෝපිත පැල ලබා ගන්න අපිට අවස්ථාවක් තියෙනවා විශේෂයෙන් පුතේ වාණිජ වගාවකදී අපිට ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුතේ. ඒ වගේම නිරෝගී පැල ලබා ගන්න විශේෂයෙන්ම වෛරස් වලට ප්‍රතිරෝධී නිරෝගී පැල විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගැනීම සඳහා තමයි දුවේ පුතේ පටකරෝපණ තාක්ෂණය උපයෝගී කරගන්නේ. මේ පටකරෝපණයම තවත් අවස්ථාවක් විදිහට දුවේ පුතේ අපිට මයික්‍රෝ ප්‍රොපගේෂන් නැත්නම් ක්ෂුද්‍ර ප්‍රචාරණය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ඒකෙදි විභාජක පටක යොදා ගන්නවා දරුවනේ. ක්ෂුද්‍ර ප්‍රචාරණයේදී වෛරස් වලින් තොර ශාක ලබා ගැනීමට ප්‍රධානතම හේතුවක් තමයි පුතේ ක්ෂුද්‍ර ප්‍රචාරණය සඳහා අපි විභාජක පටක යොදා ගැනීම මූලාග්‍ර සහ
ඒ වගේම අග්‍රස්ත විභාජක යොදා ගන්නවා දරුවනේ විභාජක පටක යොදා ගැනීම සිදු කරන්නේ. ඉතින් මේ තවාන් ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්නයකටයි දුවේ පුතේ අපි සම්පූර්ණයෙන් අද දැන් මේ යොමු වෙන්නේ. ප්‍රශ්න අංක 11 2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දරුවනේ MCQ පේපර් එකේ අපි ඉන්නේ. තවාන් පැල ශේෂ්ත්‍රයට මාරු කිරීමට බලන්නකො තවානක ඇති දැඩි කරන පැල තවානක ඇති දැඩි කරන පැල පුතේ ශේෂ්ත්‍රයට මාරු කිරීමට වගා ශේෂ්ත්‍රය හිටවන්න සූදානම් කරලා තියෙනවා. මේ ශේෂ්ත්‍රයට මාරු කිරීමට දින කිහිපයකට පෙර ගොවි මහතෙකු සිය තවාන් පැලවලට ජලයේදී මේ වාර ගණන අඩු කළ අතර අන්න බලන්නකො පැල ක්‍රමානුකූලව පුතේ මේ පැල තවානක තියෙන පැල අපි වගා ශේෂ්ත්‍රයට හුරු කරන්න ඕනේ මාරු කරන්න ඕනේ දිගටම තවානි තියන් ඉන්නේ වගා ශේෂ්ත්‍රයේ සිටුවන තෙක් මේ රැක බලා ගන්නා සහ ශාක ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සිදු කරන ස්ථානයක් විදියටයි දුවේ පුතේ අපි තවානක් හඳුන්වන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙන් කියනවා දරුවනේ තවාන් පැල ශේෂ්ත්‍රයට මාරු කිරීමට දින කිහිපයකට පෙර පුතේ ගොවි මහතෙකු සිය තවාන් පැලවලට ජලය යෙදීමේ වාර ගණන අඩු කළ අතර එයා ජලය යෙදීමේ වාර ගණන අඩු කරලා ඍජු ආලෝකයට නිරාවරණය කර කාලය වැඩි කරාලු පුතේ. එයා කෙලින්ම ඍජු ආලෝකය දැන් අපි තවානක් කියන්නේ පුතේ මේක නෙට් හවුස් එකක් ඇතුලේ දැල් ගෘහයක් වෙන්න පුළුවන්. ආවරණයක් ඇතුළේනේ පැල පුතේ තියෙන්නේ. ඉතින් මෙයා වගා ශේෂ්ත්‍රයට වගා බිමේ හිටවන්න කිට්ටු වෙලා ඔන්න මෙන්න තියෙද්දි ආ ශේෂ්ත්‍රයට මාරු කරන දින කිහිපයකට කලින් පුතේ ගොවි මහතෙකු සිය තවාන් පැලවලට ජලය යෙදීමේ වාර ගාන අඩු කර අතර ජලය යොදන වාර ගාන අඩු කරලා පුතේ එයා කෙලින්ම ඍජු ආලෝකයට නිරාවරණය කරන කාලය වැඩි කරා. දැන් මෙයා මෙච්චර කල් නෙට් හවුස් එකක් ඇතුලේ නැත්තම් පුතේ ටනල් එකක නේද පුතේ මේ දැල් ගෘහයක් ඇතුලේ ආවරණයේ මේ නේද පුතේ ආවරණයේ වෙච්ච තරකනේ පුතේ හිටියේ පැල තවානකනේ පුතේ. ඉතින් ගොවි මහත්තයා මොකද කරේ මෙයා තව දින කීපයකින් ශේෂ්ත්‍රයට මාරු කරනවා ශේෂ්ත්‍රය හිට වුණා ඒකින්ද මෙයාට ජල සම්පාදනයක අඩු කරලා පුතේ මෙයා කෙලින්ම හරිද සිය තවාන් පැලවලට මොකද කරන්නේ ජලයේදී මේ වාර ගන්න අඩු කරලා පුතේ ඍජු ආලෝකයෙන් ඩිරෙක්ට්ම සූර්යාලෝකයට නිරාවරණය කරන පැය ගන්න පුතේ කාලය වැඩි කරා. ඉතින් මේ ක්‍රියාවලිය මොකක් කියලාද හඳුන්වන්නේ කියලා අහනවා. පොඩ්ඩක් පළවෙනි උත්තරය තියලා අපි දෙවෙනි උත්තරයට යමු පුතේ. පළවෙනි උත්තරය තියලා පොඩ්ඩක් දැඩි කිරීම කොහොම තියලා යාට ඉන්න කියලා. අනුවර්තනය කියන්නේ ඇඩොප්ටේෂන් එකක් පුතේ. අනුවර්තනය වෙනවා. සමහර අනුවර්තනය කියන්නේ මේ ජීවීන් දක්වන ලක්ෂණයක් පුතේ. මේ ජීවීන් අජීවීන්ගෙන් වෙන් කර දැක්වීමේදී පුතේ සාමාන්‍යයෙන් මේ ජීවීන් කියන්නේ කවුද කියලා අපි අදහසක් ලබා ගන්න පුතේ මේ ජීවීන් සහ අජීවීන් අතර සිදු කරන සංසන්දනයකින් පුතේ. ඉතින් අපි ජීවීන් කියලා හැඳින්වුවේ ශාක සතුන් සහ ශුද්‍ර ජීවීන් පුතේ. ඉතින් අපි අජීවීන් එක සංසන්දනය කරද්දී පුතේ මේ ජීවීන් දක්වන සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ක්‍රමවත් බවක් වා සංවිධානාත්මක බවක් තියෙනවා පුතේ ජීවීන්ට. ජීවීන්ට වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ජීවීන්ට චලනය වෙන්න පුළුවන්. ජීවීන්ට උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් තියෙනවා. ජීවීන්ට පරිවෘත්තීය ක්‍රියා සිදු කරන්න පුළුවන්. ජීවීන් බහිස්රාවය කරනවා. ඒ වගේම ජීවීන්ට තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ප්‍රජනනය කිරීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. මෙන්න මේ දේවල් අපි අඳුරගන්නේ ජීවීන් අජීවීන් සමග සිදු කරන සංසන්දනාත්මකව මේගොල්ලෝ සංසන්දනය කරලායි පුතේ. ඉතින් පුතේ එහෙනම් මේ අනුවර්තනය නැත්නම් ඇඩප්ටේෂන් කියන්නේ පුතේ මේ ජීවීන් දක්වන ලක්ෂණයක් පුතේ අනුවර්තනය කියන එක. ඉතින් මේ අනුවර්තනය කියන්නේ පුතේ අපි දැන් මේ පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනය වෙලා ඉන්නවා පුතේ. දැන් අපි දන්නවා ඩයිනෝසරයෝ මීට අවුරුදු වසර මිලියන 65කට පමණ පෙර ගොඩ්වානාලන්ත යුගයේ හිටපු පෘථිවියේ ප්‍රමුඛ ජීවීන්. ඉතින් ඒගොල්ලෝ ඒ වෙනකොට හොඳටම මේ පරිසරයට අනුවර්තනය වෙලා තිබ්බා. එකපාර පරිසරයේ සිදුවෙච්ච වෙනස් වීමකින් දරුවනේ අධික ශීත ඍතුවක් ඇවිල්ලා පෘථිවි වායුගෝලයේ අපි දන්නවා පෘථිවි වායුගෝලයේ විශාල උල්කාවක් ගැටුණාට පස්සේ පුතේ පෘථිවි වායුගෝලයේ දූවිලි වලාවකින් වැහිලා ගියා. ඉතින් මේ හේතුව නිසා අධික ශීත ඍතුවක් ආවා. මොකද වායුගෝලයේ පෘථිවි වායුගෝලයේ සූර්යාලෝකයේ පතිත වෙන එක අඩාල වුණා. සූර්යාලෝකයේ දූවිලි වලාවකින් වැහුණාට පස්සේ අධික ශීත ඍතුවක් ආවා. මේගොල්ලෝ වියලි කොරළ සහිත සමක් ඩයිනෝසරයන්ට තිබ්බේ. ඒගොල්ලෝ හොඳටම පරිසරයට අනුවර්තලා හිටපු ජීවි. පියාඹන ඩයිනෝසරයෝ ශාක භක්ෂක, සර්ව භක්ෂක, මාංශ භක්ෂක විවිධාකාරයේ ඊටාම හොඳින් අනුවර්තනලා හිටියේ වෙනකොට. ඉතින් ඒගොල්ලෝ මොකද උනේ පුතේ එකපාරට පරිසරයේ වෙනස් වීමක් ඇති වුණා. අධික ශීත ඍතුව නිසා ඒගොල්ලෝගේ මේ සමේ රෝම තිබුණේ නැහැ. වියලි කොරළ සහිත සමක් තිබි මේගොල්ලන්ට මේකට දරා ගන්න බැරුණා පුතේ. සියල්ලන්ම පාහි නෂ්ට වෙලා ගියා පුතේ. යලි කිසි දවසක පෘථුවිය මත ඩයිනෝසරයන් ඇති වෙන්නේ නැහැ පුතේ. ඒ වාගේ විවිධ ජීවි කාණ්ඩ වලට අයත් වංශ වලට අයත්
රාජධානි වලට අයත් ජීවීන් පෘථිවියේ ප්‍රමුඛ ජීවීන් වෙලා ඉඳලා තියෙනවා පුතේ. ආත්‍රපෝඩාව සන්ධිපාදකයෝ කෘමි සතුන් ප්‍රමුඛ ජීවීන් වෙලා තියෙන කාලයක පුතේ. ඉතින් ඒ වගේ ඩයිනෝසරයෝ ප්‍රමුඛ ජීවීන් වෙලා ඒගොල්ලෝ හොඳටම පරිසරයට අනුවර්තනයලා ඉන්න අය පුතේ. ෂණික වෙනස් වීමක් ඇති වුණොත් පුතේ සියල්ලන්ම නෂ්ට වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක එහෙමයි පුතේ. දැන් අපි ගත්තාම මිනිසා දැන් මේ පරිසරයට හොඳින්ම අනුවර්තනය වෙලා ඉන්නවා. එහෙනම් අනුවර්තනයේ ඇඩප්ටේෂන් කියන එක පිළිබඳ අවබෝධයක් ඔබට ආව පුතේ. එහෙනම් අපිට ඒ උත්තරේ ගන්නත් බෑ. සුබෙරීකරණයේ ලෙස හැදෙන්නේ මේ සුබෙරීකරණයේ ලිග්නින් සුබෙරීකරණය කියන කතාව පුතේ වෙනම ක්‍රියාවලියක්. ඉතින් ඒක වසන්තීකරණයක් පුතේ මෙතෙන්ට අයිති වෙන්නේ නැහැ. ඒවත් අපි දන්නවා වෙනත් ක්‍රියාවලි පුතේ. ඒ වගේම පරිණාමය කියන්නෙත් නෑ පුතේ මේකට අපි. රයිට්. ඉතින් මේ ක්‍රියාවලියට ඇත්තටම අපි කියන්නේ පැල බාහිර පරිසරයට හුරු කිරීමට පුතේ අපි කියන්නේ පැල දැඩි කිරීම කියලා. ඔබට මතක ඇති පටකරෝපිත පැල ශුද්ධ ප්‍රචාරණයේ සඳහා යොදාගත්ත පැල අපි කිව්වා මෙතෙක් නාලස්ත පරිසරයක බෝතලයක් ඇතුලේ ටෙස්ට් ටියුබ් එකක හැදිච්ච පැල අපිට එකපාරට පරිසරයේ බාහිර පරිසරය හිටවන්නේ අපි යාලා මද උණුසුම් සෙල්සියස් 45 පමණ මද උණුසුම් ජලයෙන් හොදලා ඒගාර මාධ්‍ය ඉවත් වුණු සෝදලා ප්‍රවේශමින් ඒ පැල ඉවතට අරන් පිරිසුදු කළා. ඒගොල්ලෝ අපි ජීවාණු හරණය කරලා රෝපණ මාධ්‍ය සහිත බඳුන් වල පැල සිටුව ගත්ත පුතේ. ඉතින් එක බඳුනක පැල කිහිපයක් සිටෝගෙන ඒගොල්ලෝ ක්‍රමානුකූලව තමයි අපි බාහිර පරිසරයට හුරු කරේ 100%ක් ආර්ද්‍රතාවය දීලා සෙවණ 50% දීලා ක්‍රමානුකූලව සති 4ක් 8ක් අතර කාලයකදී තමයි පැල බාහිර පරිසරයට හුරු කරලා අවසානයේදී ඒගොල්ලෝ බාහිර ශේෂ්ඨ වල හිටවන තත්ත්වයට ළඟා කරගත්තේ. අපි ඒකට කියන්නේ පැල දැඩි කිරීම කියලා පුතේ. පැල දැඩි කිරීම කියලා අපි ඒක මේ බාහිර පරිසරයට හුරු කරන එකට අපි කිව්වේ. එහෙනම් පුතේ මෙන්න මේ තවාන් පැල ශේෂ්ඨයට මාරු කිරීමට දින කිහිපයකට පෙර පුතේ ගොවි මහතෙකු සිය තවාන් පැලවලට ජලයේදී මේ වාර ගණන අඩු කරලා එයා ඍජු ආලෝකයට නිරාවරණය කරන කාලේ වැඩි කළා පුතේ. මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ පුතේ දැඩි කිරීම විදියට පැල දැඩි කිරීම විදියටයි හඳුන්වන්නේ පුතේ. පැල බාහිර පරිසරයට හුරු කිරීමට පුතේ අපි පැල දැඩි කිරීම කියන වැඩි කාලයක් ගන්න ඕනේ. ඒක දන්න නිසා අපි දාන්න ඕනේ උත්තරේ. නමුත් මතක තියාගන්න අපි මේවා කියවන්න ඕනේ. ඊටු උත්තර ටිකත් පහම උත්තර පහම කියවලා තමයි අපි නිවැරදි උත්තරේ තෝරගන්නේ. ඒ නිසා මතක තියාගන්න උත්තරේ දැක්ක ගමන් තිබ්බා කියලා ටකස් ගාලා උත්තරේ ගහන්න නැතුව ප්‍රශ්නේ කියවලා පිළිතුරු ප්‍රශ්නේ නිවැරදිව කියවලා තේරුම් අරගෙන පිළිතුරු ටිකක් හොඳට කියවලා බලලා වඩාත්ම ගැළපෙන සහ නිවැරදි පිළිතුරයි දුවේ පුතේ අපි මෙතනදී තෝරා ගැනීම සිදු කරන්න වෙනවා. 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 1 කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි අපි යමු ඉදිරියට. ප්‍රශ්න අංක 12 පුතේ ධම්මෙල් මෙනුවේදී යොදා ගන්නා පාදම් රේඛාව පිළිබඳවයි ප්‍රකාශ දෙකක් පහත දැක්වෙනවා කියලා. මේ පාදම් රේඛාව නැත්තම් බේස් ලයින් එක පුතේ ප්‍රධාන රේඛාව. ඉතින් ධම්මෙල් මෙනීමේදී භාවිතා කරන මේ බේස් ලයින් එක ගැන පාදම් රේඛාව ගැන මම කැමතියි පුතේ කියලා දෙන්න ඕගොල්ලන්ට. දැන් අපි ඉඩමක් ගත්තොත් පුතේ ඉඩමක් ගත්තොත් අපි රයිට්. එතකොට මේ ඉඩම හරහා වැටිලා තියෙන ප්‍රධානම රේඛාව ඉඩම සමාන කොටස් දෙකකට බෙදෙන පරිදි පුතේ වෙන් කරන්න පුළුවන් රේඛාවක්. රයිට්. මේ ඉඩමේ පුතේ තියෙන්න පුළුවන් මං මාවක් තියෙන්න පුළුවන් පුතේ. රොක් එකක් වගේ එකක් තියෙන්න පුළුවන්. ගොඩ නැගිලි තියෙන්න පුළුවන් දරුවනේ. රයිට්. ඉතින් මේ ඉඩම සමාන කොටස් දෙකකට බෙදෙන පරිදි මේ වෙන් කරන ප්‍රධාන රේඛාව තමයි පුතේ පාදම් රේඛාව කියන්නේ අපි. බේස් ලයින් එක නැත්තම් ධම්මෙල් රේඛාව කියලාත් කියනවා දරුවනේ යාට. පාදම් රේඛාව මෙයා. ප්‍රධාන ධම්මෙල් රේඛාව කියනවා. බේස් ලයින් එක ධම්මෙල් රේඛාව. ඉඩම හරහා වැටලා තියෙන දිගම රේඛාව පුතේ යාට අපි කියන්නේ. ඉඩම හරහා වැටලා තියෙන දිගම රේඛාව පාදම් රේඛාව බේස් ලයින් එක පුතේ. රයිට්. පාදම් රේඛාව දිගේ මේ ධම්මෙල් රේඛාව දිගේ තමයි පුතේ ධම්මෙල් එලීම සිදු කරන්නේ අපි. හොඳයි පුතේ අපි බලමු ඉදිරියට ගිහින්. රයිට්. හරි. ධම්මෙල් මිනුමේදී යොදා ගන්නා පාදම් රේඛාව පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. ඒ පාදම් රේඛාව යනු ආසන්න වශයෙන් භූමිය මැදින් යොදනු ලබන
ප්‍රධාන හා දිගම රේඛාවේ හරියටම හරි පුතේ කියමන. කතා දෙකක් නෑ ඒ කියමන හරි. ඒ කියමන හරි පුතේ. කැපිටල් ඒ කියමන හරි. ඔව්. පාදම් රේඛාව නැත්තම් බේස් ලයින් කියන්නේ ආසන්න වශයෙන් භූමිය මැදින් යොදනු ලබන ප්‍රධාන හා දිගම රේඛාව තමයි පුතේ. අනිත් එක B බලමු. අනුලම්බ අඳිනු ලබන්නේ පාදම් රේඛාවෙන් පමණක් වන අතර ඒවා පාදම් රේඛාවට ලම්බකව පිහිටිය යුතුය. අන්න එතන තමයි පුතේ පොඩි කුකුසක් තියෙන්නේ. හරි. හරිද? ඔව්. මොකද අනුලම්බ අඳින්නේ පාදම් රේඛාවෙන් පමණක්. දැන් අනුලම්බයක් කියන්නේ ඕෆ්සෙට් එකක් පුතේ. අනුලම්බයක් කියලා කියන්නේ අපි යම්කිසි ඉඩමේ තියෙන බාහිර ලක්ෂයක ඉඳන් ඉඩම තියෙන දත්තයක ඉඳන් මේ ප්‍රධාන රේඛාවට තියෙන දුර. ඉතින් කෙටිම දුර අනුලම්බ දුර වල විදිහට හඳුනන. ඉතින් මේකේ අපි ඍජුකෝණීය අනුලම්බ ගන්නවා. ඒ වගේම අපි දන්නවා පුතේ ඇල අනුලම්බ ගන්නවා මේකෙදි දුවේ පුතේ අපි රයිට්. එතකොට දුවේ පුතේ අපිට මෙන්න මේ B කියමන ගැන පොඩ්ඩක් තියෙනවා. අනුලම්බ අඳිනු ලබන්නේ පාදම් රේඛාවට පමණක් වන අතර කියන එක පුතේ. දැන් ගොඩාක් දුරින් පිහිටි රේඛාවලට අපි අනුලම්බයක් ගන්නකොට පුතේ අපිට මේ වෙනත් රේඛාවක් නිර්මාණය කළ ඒ රේඛාවට තමයි අපි මිනුම් ලබා ගන්න. මේ පාදම් රේඛාවට ගන්නවා ආසන්නයේ කිට්ටුවේ තියෙන ඒවා අපි. ඉතින් අනුලම්බ දුර මනින්ද අපි අනුලම්බ දුර තීරණය කරන්න පුතේ අපිට ක්‍රම කීපයක් තියෙනවා යොදා ගන්න. අනුලම්බයක් කියලා සරලවම කියන්නේ ඉඩමේ තියෙන යම් කිසි දත්තයක ඉඳන් මේ දැන් ඉඩමේ තියෙනනේ දත්ත මේ ගොඩ නැගිලි පර්වත මෙන්න මේ දත්තයක ඉඳලා දරුනේ දන් වලට තියෙන දුර අවම දුර. අනුලම්බ මේ ඍජුකෝණික දුර අනුලම්බයක් මේ බලන්නකෝ. දැන් අපි මේ එක මිනුම් පටියෙන් මිනුම් කටයුතු කරන්න දෙන්නෙක් ඕනේ දරුවෝ මේ ස්ථානයේ ඉඳන් මේ දත්තේ ගාව එක්කෙනෙක් ඉන්නවා දරුවනේ රයිට්. දත්තේ අසල එක්කෙනෙක් ඉන්නවා දරුවනේ මිනුම් පටියේ කෙලවරක් අරන් අනෙක් කෙලවර මේ දම්වැල මත එහා මෙහා කරනවා දරුවනේ. දම්වැල මත ගමන් කළ දුර මේකෙදිම අයින්නවා. දම්වැල මත මිනුම් පටියේ එහා මෙහා කරනකොට දරුවනේ මේ ලක්ෂයට තියෙන අවම දුර අපිට මෙන්න මෙතනින් ලැබෙනවා. මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙතන තියෙන අවම දුර මේ ඍජුකෝණීය දුරක් දරුවනේ මේ බලන්න දම්වැල මේ දම්වැල තමයි මේ එහා මෙහා කරන්නේ. ඔව් මේ මිනුම් පටියේ ටේප් එක දම්වැල මත එහා මෙහා කරනවා. මේ දෙන්නෙක් අවශ්‍යනේ ටේප් එකකින් මිනුම් කරන්න. එක් පුද්ගලයෙක් මේ අදාළ ලක්ෂය අසලට ඒ කියන්නේ මිනුම් පටිය අපි දන්නවා ටේප් එකේ අපි දන්නවා දැන් මේ 1 ලක්ෂයක් අතර මිනුම් පටියේ ටේප් එකේ බිඳුව කෙලවර ගාංචුව අල්ලගෙන එක්කෙනෙක් ඉන්නවා රයිට්. අනිත් එක්කලා මොකද කරන්නේ ටේප් එක අරගෙන මෙතෙන්ට ගිහිල්ලා ටේප් එක මේ මත එහා මෙහා කරනවා. දම්වැල මත එහා මෙහා කරලා දරුවනේ මිනුම් පටියේ අවම දුර ලැබෙන ලක්ෂ්‍ය අපි තෝරගන්නවා. මෙයාගේ මේ දුර කෙටිම දුර අනුලම්බ දුර විදිහට. දැන් සමහර ස්ථානවල දුරින් පිහිටි ස්ථානයකට අනුලම්බයක් ගන්නකොට අපිට අයතින් පිහිටි ස්ථානයක අපිට තියෙන තැනක අනුලම්බයක් ගන්නනකොට අපිට දුරින් තියෙන තැනක ඒ හරහා අපිට මේ අනුලම්බ ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා බාධක හරහා. එතකොට අපිට ඒ ස්ථානයට වෙනත් උපප්‍රදාන රේඛාවක් නිර්මාණය කරලා එතෙන්ට අනුලම්බ ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතින් අනුලම්බ මැනීමේදී අනුලම්බ මනින්න කලින් මේ අනුලම්බ දුර තීරණය කරන්න පුළුවන් අපිට දල වශයෙන් පියවිහෙන් බලලා පුතේ අනුලම්බ දුර තීරණය කරන්න පුළුවන්. මේ විදිහට මිනුම් පටියේ අවම දුර ලැබෙන ලක්ෂ්‍ය භාවිතා කරලා අපිට කරන්න පුළුවන්. ඒ වගේම දෘෂ්ටි චතුරස්‍රය කියන උපකරණයේ තෙපාවක් මත දැන් අපි දම්වැල් රේඛාව මත තෙපාව අසල දම්වැල් රේඛාව මත අපි ට්‍රයිපෝඩ් එකක් ස්ථාපිත කරලා තෙපාවක් ස්ථාපිත කරලා තෙපාව තුල අපි මේ උපකරණේ දෘෂ්ටි චතුරස්‍රය කියන උපකරණයේ තෙපාව මත රඳවලා අපිට මේ දෘෂ්ටි චතුරස්‍රයෙන් බලලා අදාළ ලක්ෂ්‍ය දිහා දෘෂ්ටි චතුරස්‍රයෙන් බලලා අනුලම්බ දුර තීරණය කරන්න පුළුවන්. මන පියවි ඇහින් බලලා තීරණය කරන්න පුළුවන්. මිනුම් පටියේ මේ විදිහට ටේප් එකකින් මැනලා මිනුම් පටියේ අවම දුර ලැබෙන ලක්ෂ්‍ය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි දත්තයක ඉඳන් මේ දම්වැලට තියෙන දුර. ඉඩම යම්කිසි ලක්ෂයක ඉඳන් දම්වැලට තියෙන අවම දුර මැන ගැනීමක් කරන්න අනුලම්බ ගැනීමේදී. එතකොට එහෙනම් අපිට මේ අනුලම්බ දුර තීරණය කරන්න පුළුවන්. පියවි ඇහින් බලලා තීරණය කරන්න පුළුවන් පුතේ. මේ මිනුම් පටියේ අවම දුර ලැබෙන ලක්ෂ්‍ය ලබා ගන්න පුළුවන්. ටේප් එකේ හා මහා කරලා දම්වැල මත. ඒ වගේම අපිට දෘෂ්ටි චතුරස්‍රය කියන උපකරණය භාවිතා කරලා අනුලම්බ දුර තීරණය කරන්න පුළුවන්. රයිට්? හරි. මං හිතන්නේ ඔබට එහෙනම් පැහැදිලි. එහෙනම් ප්‍රශ්නෙට යමු අහපුව අපි. මේ තියෙන බේස් ලයින් එක. හරි. ප්‍රශ්නෙට යමු අපි. මොකක්ද අහන්නේ ප්‍රශ්නේ? ප්‍රශ්න අංක 11 නේ. ප්‍රශ්න අංක 12. ඔව්. එතකොට
දම්මෙල් මෙනුමේදී යොදා ගන්නා පාදම් රේඛාව පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. මේ පාදම් රේඛාව නැත්තම් බේස් ලයින් එක කියන කෙනා ආසන්න වශයෙන් භූමියේ මැදින් යොදුන් ලබන ප්‍රධාන හා දිගම රේඛාව ඉඩම හරහා වැටලා තියෙන දිගම රේඛාව තමයි පුතේ බේස් ලයින් එක නැත්තම් පාදම් රේඛාව කියන්නේ. ඉඩම සමාන කොටස් දෙකකට වෙන් වෙන පරිදි මේක පිටන්න පුළුවන් දරුවනේ. අපි දම්මැල එලීම සිදු කරන්නේ මෙන්න මේ දම්මැල් රේඛාව මත තමයි දම්මැල එලීම සිදු කරන්නේ. එහෙනම් අංක 1 පළවෙනි කියමන නිවැරදි පුතේ සත්‍යයි හරියටම හරි. ඊළඟට අනුලම්බ අඳිනු ලබන්නේ පාදම් රේඛාවෙන් පමණක් අන්න ඒකයි කේස් එක. අපි දුරින් පිහිටි ස්ථානයකට බාධක හරහා කරන්න තියෙනකොට පුතේ අපිට කෙදීම පාදම් රේඛාවට ගන්න බැරි අවස්ථාවක අපි තවත් ඊට උපප්‍රධාන රේඛාවක් ඇඳගෙන උපප්‍රධාන රේඛාවකට එන්නේ රේඛාවට තමයි අනුලම්බ ගන්න සිදු කරන්නේ. එහෙනම් එතන මෙන්න මේ කතාව නිසා ඒ කතාව වරදිනවා. ඒ කතාව බොරුවක් වෙනවා. ඉතින් තර්ක කරමින් යන්න ඕනේ. මෙන්න මේ අනුලම්බ අඳිනලා පාදම් රේඛාවෙන් පවණක් කියන කතාව වැරදි වන අතර ඒවා පාදම් රේඛාවට ලම්බකව පිහිටිය යුතුයි කියන බෑ පුතේ. ඒවා ඇල අනුලම්බ වෙන්න පුළුවන් පුතේ. ඍජු කෝණී නොවන අනුලම්බ වෙන්න පුළුවන්. ඒ කතාව එතකොට වැරදි. එහෙනම් කෙලින්ම මෙයා රිජෙක්ට් කරන්න පුළුවන්. මෙයා හරි. බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. A හා B ප්‍රකාශ දෙකම නිවැරදි කියන ප්‍රශ්නේ වැරදි පුතේ. A හා B ප්‍රකාශ දෙකම සාවද්‍යයි කියන එකත් වැරදි. 3 A නිවැරදි වන අතර ඒක හරි. A නිවැරදි වන නමුත් B සාවද්‍යයි කියන එක පොඩ්ඩක් කොහොම තියන්නේ. ඒ සාවද්‍ය වන අතර B නිවැරදි කියන එක වැරදි. ඒ හරිනි. ඒ නිවැරදි වන අතර B මගින් ඒ තහවුරු වේ පැහැදිලි වේ කියන කතාවත් වැරදි. මෙන්න නිවැරදි උත්තරේ අංක 3 ඒක තමයි හරි. මොකද කියන්නේ? ඒ නිවැරදි වෙන නමුත් B සාවද්‍ය වේ පුතේ. 12 වෙනි ප්‍රශ්නට පිළිතුරු 3 බාන්දරුවනේ හරිද කියලා ඔයගොල්ලෝගේ 12 වෙනි ප්‍රශ්න නිවිද ප්‍රශ්නෙට පිළිතුර වඩාත්ම ගැලපෙන නිවැරදි සුදුසු උත්තරය තමයි පුතේ. වඩාත්ම ගැලපෙන නැත්නම් නිවැරදි පිළිතුරයි අපි තෝරන්න ඕනේ. දැන් 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුර දරුවනේ අංක 3 තුන්වෙනි වරනේ. වර්ණ පහක් තියෙනවා පුතේ තුන්වෙනි වරනේ. ඒ නිවැරදි වෙන නමුත් B සාවද්‍ය වේ. හොඳයි. අපි යමු ඉදිරි ප්‍රශ්නෙ. හයි. ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ පුතේ. ප්‍රශ්න අංක 13ට පිළිතුරු දීමට මේ සටහන භාවිතා කරන්න කියන පුතේ සංග්‍රහිත පරිපතයක් තියෙන පුතේ. රයිට්. එතකොට LM 7805 කියන සංග්‍රහිත පරිපතයක් පුතේ තියෙන්නේ. හොඳයි පුතේ මේ සංග්‍රහිත පරිපතයක් පුතේ රූපේ දක්වලා තියෙන්නේ. අපි කියනවා ඉන්ටිග්‍රේටඩ් සර්කිට් එකක් පුතේ. විශේෂයෙන්ම පුතේ ප්‍රශ්න අංක 13ට අදාළව පුතේ සංග්‍රහිත පරිපතයක් LM 7805 කියලා හඳුන්ලා තියෙන දරුවනේ. විශේෂයෙන්ම පුතේ සංග්‍රහිත පරිපතයක් කියන්නේ පුතේ ප්‍රමාණයෙන් ඉතා කුඩා උපාංගයක්. අපි මේ විශේෂයෙන්ම කලින් කතා කරලා තියෙන ඉගෙනගත්ත පුතේ අපි ඉලෙක්ට්‍රොනික විද්‍යා ඒකකයේදී ඉගෙන ගන්න විශේෂයෙන්ම පුතේ ට්‍රාන්සිස්ටර් ප්‍රතිරෝධක ධාරිත්‍රක ඔබ දන්නවා ට්‍රාන්සිස්ටර් නේද පුතේ. NPN ට්‍රාන්සිස්ටර් PNP ට්‍රාන්සිස්ටර් ප්‍රතිරෝධක නැත්නම් රෙසිස්ටර්ස් අපි දන්නවා ධාරාවේ ගමනට නේද පුතේ අපි බාධාවක් ඇති කරන නේද පුතේ ප්‍රතිරෝධක අපි නේද පුතේ ධාරාවක් අවශ්‍ය විදිහට පාලනය කිරීමට යොදා ගන්නා ප්‍රතිරෝධක ඒ වගේම ධාරිත්‍රක කැපාසිටර්ස් කියලා අපි කියනවා පුතේ. අපි ආරෝපණ විදිහට විද්‍යුත් ශක්තිය తాවකාලිකව ගබඩා කරලා තියාගෙන උපාංග තමයි පුතේ ධාරිත්‍රකයක් නැත්නම් කැපාසිටර් එකක් කියන්නේ. ඉතින් පුතේ මෙන්න මේ සංග්‍රහිත පරිපතයක් ගත්තාම පුතේ ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා උපාංගයක් මේක. ඉතින් අපි මේ කලින් ඉගෙනගෙන තියෙන ප්‍රතිරෝධක ධාරිත්‍රක ඒ වගේම පුතේ ට්‍රාන්සිස්ටර් කියන උපාංග සමූහයක් එකතු කරලා තමයි පුතේ මේ තනි පරිපතයක් හදලා තියෙන්නේ පුතේ. මේකට එකට ගොනු කරලා තමයි පුතේ මේ පරිපතය හදලා තියෙන්නේ පුතේ. එතකොට ඉලෙක්ට්‍රොනික උපකරණ පුතේ බොහෝමයක් මේ ප්‍රමාණයෙන් කුඩා වීම අපිට ඒක වාසි රැසක් ඇති වෙන්න පුළුවන් පුතේ. ඉතින් 1960 දශකයේ විතර තමයි පුතේ මේ සංග්‍රහිත පරිපත මුලින්ම නිර්මාණය කරේ පුතේ. ජැක් කිම්ලි කියන විද්‍යාඥයා තමයි පුතේ මුල්ම වරට මේ සරල සංග්‍රහිත පරිපතයක් පුතේ නිර්මාණය කරලා තියෙන. ඉතින් දැන් අද වෙනකොට විවිධ හැඩයේ ප්‍රමාණයේ සංග්‍රහිත පරිපත තියෙනවා පුතේ. ඒවත් වල තියෙන උපාංග සංඛ්‍යාවත් විවිධයි. මුල් යුගයේදී IC වල මුල් IC එකක් කියලා බහලා ඇති පුතේ. මුල් ඉන්ටිග්‍රේටඩ් සර්කිට් නැත්නම් සංග්‍රහිත පරිපතයක් පුතේ. මුල් කාලේ ආපු IC එක පුතේ උපාංග 100ක් විතර ඇතුළත් කරලා හදලා තියෙනවා පුතේ. විශේෂයෙන්ම අපි කියනවා SSI විදිහට
ඒවා නිපදවලා තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ආපු මුල් යුගයේ IC වල පුතේ උපාංග 100ක් විතර ඇතුළත් කරලා තනලා තියෙනවා පුතේ SSI කියලා විදිහට පුතේ. ඉතින් අද භාවිතා කරන මේ සංග්‍රහිත පරිපථ නැත්නම් ඉන්ටග්‍රේටඩ් සර්කිට් ගත්තට පස්සේ පුතේ මේ සර්කිට් වල පුතේ විශේෂයෙන්ම උපාංග මිලියන ගණනාවක් පුතේ අද භාවිතා කරන IC වල අපි අර කියපු ඉලෙක්ට්‍රොනික උපාංග පුතේ මිලියන ගණනාවක් අන්තර්ගත වෙලා තියෙන පුළුවන් පුතේ. ඒවට අපි කියනවා VLSI වර්ගයේ උපාංග පුතේ. උපාංග පුතේ 10000ක ඉඳන් ලක්ෂයක් පමණ ප්‍රමාණයක් තියෙන්න පුළුවන් පුතේ. ඉතින් මේ සංග්‍රහිත පරිපථ නැත්නම් IC පුතේ ක්‍රියාකාරීත්වය අනුව පුතේ මේ IC වර්ග දෙකක් තියෙනවා පුතේ. ක්‍රියාකාරීත්වය අනුව IC නැත්නම් සංග්‍රහිත පරිපථ ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් ඔයගොල්ලෝ දැනටමත් අහලා තියෙනවා කාරකාත්මක වර්ධක කියනවා පුතේ. කාරකාත්මක වර්ධක සංග්‍රහිත පුතේ. ඒ වගේම අනිත් එක තමයි සංඛ්‍යාංක සංග්‍රහිත පරිපථ තියෙනවා පුතේ. ඉතින් සංග්‍රහිත පරිපථ ඔබ අහලා තියෙනවා කාරකාත්මක වර්ධක කියලා අහලා තියෙනවා. ඒ වගේම සංඛ්‍යාංක සංග්‍රහිත පරිපථ කියලාත් පුතේ අපි මේකට කියනවා ආකාර දෙකක් ගැන කතා කරනකොට. එතකොට මේ වගේ අග්‍ර පුතේ තනි පේලියට අග්‍ර තියෙන පුතේ අපි කියනවා තනි පේලියට අග්‍ර පිහිටෙන IC තියෙනවා පුතේ. ඒ වගේම පේලි දෙකකට අග්‍ර පිහිටන IC තියෙනවා පුතේ. ඉතින් මේක ගත්තාම පුතේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් මේ IC එක තියෙන්නේ. රයිට් තියෙන්නේ දරුවනේ. අපි බලමු මේ හැඩය බලන්න දරුවනේ. ඍජු කෝණාශ්‍රාකාර හැඩයක මේ IC එක කුඩා කැපුමක් තියෙනවා පුතේ මේ. ඒ අසල තිතක් ලකුණු කරලා තියෙනවා. තිත තිබෙන ස්ථානයේ පුතේ අපි ධන අග්‍රයේ විදිහට නේ තිත තියෙන ස්ථානයේ අපි තිත අසල මේ විශේෂයෙන්ම මේ ඍජු කෝණාශ්‍රාකාර හඩතේ IC එකක් ගත්තාම පුතේ කුඩා කැපුමක් තුල කැපුමක් කරලා පුතේ ඒ අසල තිතක් ලකුණු කරලා තියෙනවා. තිත තිබෙන ස්ථානයේ අසල අංක කරන්න පුළුවන් පුතේ මේවට අංක ලබා දෙනවා. ඉතින් පුතේ විශේෂයෙන්ම අපි මේ සංග්‍රහිත පරිපථ කතා කරද්දී දරුවනේ මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී මේ ගලායන ධාරාව පුතේ අවශ්‍යතාවයේ අනුව අපිට ගලායන ධාරාවක් අවශ්‍යතාවයේ අනුව පාලනය කිරීම සඳහා පුතේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ දරුවනේ ගලායන ධාරාවක් අපිට අවශ්‍යතාවයේ අනුව පාලනය කිරීම සඳහා පුතේ මේ භාවිතා කරන උපාංග තමයි අපි සක්‍රීය උපාංග කියලා හඳුන්වන්නේ පුතේ. ඉතින් මේ සක්‍රීය උපාංග ආකාරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර් සහ මෙන්න මේ කියලා තියෙන කවුද පුතේ? මෙන්න මේ කියලා තියෙන සංග්‍රහිත පරිපථ. සංග්‍රහිත පරිපථයක් කියන්නේ පුතේ සක්‍රීය උපාංගයක්. මතක තියාගන්න මොකද්ද පුතේ? සංග්‍රහිත දැන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී භාවිතා කරන අක්‍රීය උපාංග සහ සක්‍රීය උපාංග කියලා තියෙනවා. ඉතින් ඇත්තට පුතේ අපිට ඩයෝඩ්, LED ඩයෝඩ් තියෙනවා පුතේ. ඩයෝඩයක් ගත්තාම අපි දන්නවා ආලෝක විමෝචක ඩයෝඩ තියෙනවා නේද පුතේ? සෙන ඩයෝඩ තියෙනවා. ඉතින් ඍජුකාරක ඩයෝඩ තියෙනවා. ඉතින් අපිට විශේෂයෙන් ආලෝක විමෝචක ඩයෝඩ සහ ඒ වගේම අපිට සෙන ඩයෝඩ ගැන තමයි පුතේ සිලබස් එකේ විශේෂයෙන් කතා කරලා තියෙන්නේ. ඉතින් කතා කරන්න තියෙන්නේ ඒවා පුතේ අපි කියනවා සක්‍රීය උපාංග කියලා. ඒකත් මතක තියාගන්න දරුවනේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී භාවිතා කරන සක්‍රීය උපාංග තමයි පුතේ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ, මේ සංග්‍රහිත පරිපථ IC කියනවා දරුවනේ. ඒතකොට අක්‍රීය උපාංග කියලා තියෙනවා පුතේ විශේෂයෙන්ම මේ උපාංග වලට අවශ්‍ය මේ වෝල්ටීයතාවයන් අපිට අවශ්‍ය ස්ථානවලදී අවශ්‍ය ප්‍රමාණ වලින් ලබා දෙන්න භාවිතා කරන උපාංග තමයි පුතේ අපි මේ අක්‍රීය උපාංග කියලා කියන්නේ. උපාංග වලට අවශ්‍ය වෝල්ටීයතාවයන් පුතේ අවශ්‍ය අවස්ථාවලදී ලබා දීම සඳහා භාවිතා කරන අවශ්‍ය ප්‍රමාණ වලින් අවශ්‍ය ස්ථානවලදී ලබා දීමට භාවිතා කරන උපාංග තමයි පුතේ අක්‍රීය උපාංග විදිහට හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට ප්‍රතිරෝධක මේ ධාරාවක් පාලනය කරනවා දරුවනේ ප්‍රතිරෝධක. දැන් අපි ප්‍රතිරෝධක ගැන ඉස්සරහට කතා කරන්න තියෙනවා පුතේ. ඒකට වැදගත් වෙනවා එකක් මේ අක්‍රීය උපාංග විදිහට පුතේ ප්‍රතිරෝධක. ඒ වගේම ධාරිත්‍රක අපි කිව්ව අර ආරෝපණ විදිහට විද්‍යුත් ශක්තිය తాවකාලිකව ගබඩා කරලා තියාගන්න උපාංගයක් කියලා පුතේ කැපාසිටර් එකක්. ධාරිත්‍රක පුතේ පරිණාමක දෝලක වගේ දේවල් පුතේ අපිට අක්‍රීය උපාංග විදිහට මෙතනදී හඳුන්වලා දෙන්න පුළුවන්. රයිට් පුතේ අපි ප්‍රශ්නෙට යමු. රයිට් ප්‍රශ්න අංක 13ට පිළිතුරු දෙන්න පුතේ අපිට මෙන්න මේකයි භාවිතා කරන්න තියෙන ප්‍රශ්න අංක 13ට අපි යමු. රූප සටහනේ දක්වා ඇති ඉලෙක්ට්‍රොනික උපාංගය වන්නේ වහරුවක් ස්විච් එකක් විදිහට යොදා ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටරයක් නෙවෙයි පුතේ. ඒ වගේම වර්ධකයක් ලෙස යොදා ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටරයකුත් නෙවෙයි පුතේ. ඔබ දන්නවා ට්‍රාන්සිස්ටරයක්, වර්ධකයක්, ස්විච් එකක්, ධාරා වර්ධකයක්,
දෝලකයක් විදිහට නේ පුතේ අධිවේගී ස්විචයක් විදිහට ධාරා වර්ධකයක් විදිහට යොදා ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් PNP සහ NPN ට්‍රාන්සිස්ටර් ගැන කතා කරලා තියෙනවා අපි එතකොට. හරි පුතේ එකක් නෙවෙයි. රයිට් ප්‍රශ්න අංක 13 රූපරාමයේ දැක්ක අපි තියෙන ඉලෙක්ට්‍රොනික උපාංගයයි අහන්නේ පුතේ. ඍණ 5 ප්‍රතිදානයක් සහිත අවුට්පුට් සැපී හැකි සංග්‍රහිත පරිපතයක් තමයි පුතේ. හැබැයි අපිට ඒක විශේෂයෙන්ම මේ පරිපතේ දිහා බලලා තීරණය කරන්න පුළුවන් පුතේ. එතකොට මේ පරිපතේ දැක්කහම පුතේ අපිට කියන්න පුළුවන් මෙයා පුතේ එතකොට බලන්න ධන 7 ප්‍රතිදානයක් සැපී හැකි සංග්‍රහිත පරිපතයකුත් නෙවෙයි පුතේ. එතකොට ප්‍රශ්නාංක 13ට නිවැරදි පිළිතුර විදිහට දුවේ පුතේ අපිට තෝරගන්න තියෙන්නේ බලන්න පිළිතුරු අංක 4 පුතේ ධන 5යි. අපි අහපුව වියන්දරු මේකට. බලන්න. මේක අපිට හඳුනා ගන්න පුළුවන් පුතේ මේ හරියටම පරිපතේ සර්කිට් සංග්‍රහිත පරිපතේ IC එක දිහා බලපුවහම පුතේ මෙයා පුතේ අපිට කියන්න පුළුවන් ධන 5 ප්‍රතිදානයක් සැපී හැකි සංග්‍රහිත පරිපතයක් පුතේ. නිවැරදි පිළිතුර අංක 4 පුතේ ධන 5 ප්‍රතිදානයක් සැපී හැකි සංග්‍රහිත පරිපතයක්. ධන 5 ප්‍රතිදානයක් සැපී හැකි සංග්‍රහිත පරිපතයක් පුතේ. සංග්‍රහිත පරිපතයක්. රයිට්. හරි සටහන් කරගන්න පුතේ. ප්‍රශ්නාංක 13. අපි ප්‍රශ්නාංක 14ට එනවා. බොහෝමයක් නිමග්න ජලජ පැලයටි. පුතේ ජලජ පැලයටි ගත්තාම අපි දන්නවා ජල පෘෂ්ඨයක් ගත්තාම පුතේ අපි නිතරම කියන කතාවක් තමයි පුතේ මෙන්න මේ ජල පෘෂ්ඨයක ජල පෘෂ්ඨයක් ගත්තාම පුතේ අපි ජල පෘෂ්ඨයක් පොඩ්ඩක් ඇඳලා පෙන්නමුකෝ බලමුකෝ. මේ ජල ප්‍රභවයක් ගත්තාම පුතේ එයාගේ තියෙනවා පුතේ මතු පිට ස්තරය. මේකට අපි කියන්නේ මතු පිට ස්තරය. මතු පිට. ඊට පස්සේ තියෙනවා පුතේ මැදින් තියෙනවා මිඩ් වෝටර් නැත්තම් පුතේ අපි කියනවා රයිට් මධ්‍ය ජල ස්තරය. මේ මතු පිට ස්තරය මෙයා. මතු පිට ස්තරය කියලා අපි යාට කියමු නේ සපේස් එක. රයිට් ස්තරය. මෙයාට කියනවා පුතේ අපි මෙයා මතු පිට මෙයා මධ්‍ය ජල ස්තරය. මෙයාට අපි කියනවා පතුල. නැත්නම් බොටම් එක. එයා පතුල. ඔය බලන්නකෝ. ජල පෘෂ්ඨයක් ගත්තාම ජල ප්‍රභවයක් ගත්තාම එයාගේ මතු පිට ස්තරය තියෙනවා පුතේ සපේස් එක. මිඩ් වෝටර් එක මධ්‍ය ජල ස්තරය තියෙනවා පුතේ පතුල තියෙනවා. ජලජ පැලයට ගත්තාම පුතේ අපි කියනවා නිමග්න. ජලය තුල ඉන්න කට්ටිය. අර්ධ නිමග්න පුතේ. භාගයක් ජලයේ භාගයක් එළි. කවුද? ඕලු නෙළුම් මානෙල් වගේ කට්ටිය නෙළුම් වගේ කට්ටිය බලනකො දණ්ඩ මේ කොටසක් ජලයෙන් උඩ කොටසක් ජලය තුල. ප්ලොටින් පාවෙන ජලයේ පාවෙන කට්ටියක් ඉන්නවා පුතේ. සැල්වීනියා ජපන් ජබර වගේ කට්ටිය නේද පුතේ? පාවෙන කට්ටිය. වැලිස්නාරියා වගේ කට්ටිය නේද පුතේ? නිමග්න ජලජ ශාක තියෙනවා පුතේ. නේද? ඒ වගේම අපි දන්නවා නේද තව හයිඩ්‍රිල්ලා නේද පුතේ? ජලජ පැලයටි ගත්තාම හරි අපි උඩට උඩ කතන්දරයට යමු අපි. මොකක්ද උද කතන්දරය කියන්නේ? බොහෝමයක් නිමග්න ජලජ පැලයටි අලිංගික ප්‍රචාරණයෙන් සිය වර්ගයා බෝ කරයි. ජලජ පැලයටි මේ ජලජ පැලයටි නැත්නම් ශාක ගත්තාම ශාකවල ප්‍රජනනය ගත්තාම ශාක ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය නැත්නම් අලිංගික ප්‍රචාරණය සිද්ධ වෙනවා. වර්ධක ප්‍රචාරණය සිදු වෙනවා. ශාකයක ජන්මානුහාවීමකින් තොරව අපි කිව්වාගේ ශාකයක වර්ධක කොටස් මගින් නේද පුතේ? ජන්මානුහාවීමකින් තොරව පුතේ ශාකයක වර්ධක කොටස් මගින් නව ශාක ලබා දෙනවා පුතේ. අපි කියනවා වර්ධක කොටස් මගින් නව ශාක ලබා දෙනවා. වර්ධක ප්‍රචාරණය නේද පුතේ? නැත්නම් අපි කියනවා අලිංගික ප්‍රචාරණ ක්‍රමයක් ඒක. එහෙනම් පුතේ බොහෝමයක් නිමග්න ජලජ පැලයටි ජලයේ තුල වැඩෙන ජලජ පැලයටි පුතේ අලිංගික ප්‍රචාරණයෙන් තමයි සිය වර්ගයා බෝ කරන්නේ. මෙය අනුවර්තනයක් ලෙස සැලකෙන්නේ බලන්න පුතේ ප්‍රශ්නාංක 14 ඉතාම හොඳ ප්‍රශ්නයක් පුතේ. පළවෙනි එක පොඩ්ඩක් තියලා යම් පරාගකාරකයන් හිඟවීමට ඒ බලන්න ජලය තුල නිමග්නව වැඩෙන කට්ටියනේ පුතේ. එහෙනම් දිය යට පවතින මන්දාලෝකයටය නෑ පුතේ. අපි දන්නවා දිය යට තමයි මේගොල්ලෝ ඉන්නේ. නමුත් මේගොල්ලොන්ගේ ප්‍රජනනයේ අලිංගික ප්‍රචාරණයෙන් තමයි සිය වර්ගයා බෝ කරගන්නේ. අපි දන්නවා
ජල ස්තරයේ ගැඹුර අනුව පුතේ ලැබෙන ආලෝක ප්‍රමාණය අනුව ජලජ ජීවීන්ගේ විවිධත්වයක් තියෙනවා. ගැළපෙන ආකාරයට තමයි ජීවීන් පතේ ක්‍රියාවලිය ජීවීන්ගේ සිද්ධ වෙන්නේ. ජලයෙන් පුෂ්පසේදීම මගහැරීමට නෙවෙයි පුතේ. ඒ වගේම ශාකයේ ප්‍රවේණික අනන්‍යතාවයක් පවත්වා ගැනීමත් නෙවෙයි පුතේ. නිවැරදි පිළිතුර වෙන්නේ නම් පරාගකාරකයන් හිඟවීම පුතේ. අන්න නිවැරදි පිළිතුර. එහෙනම් පුතේ බොහෝමයක් නිමග්න ජලජ පැලෑටි අලිංගික ප්‍රචාරණයෙන් සිය වර්ගය ආબો කරන්නේ. ඈ පුතේ අලිංගික ප්‍රචාරණය කියන්නේ ජන්මානු හාවීමකදී පුතේ පරාග අර කලංකේ මත තැම්පත් වීම පරාග කණිකා ගැන එහෙම කතා වෙන්නේ පුතේ. එහෙනම් පුං සහ ජායා ජන්මානු හාවීමක් සිදු වෙන්නේ. නම් මෙතන එහෙම එකක් නොවි අලිංගික ප්‍රචාරණයක් නේ පුතේ සිදු වෙන්නේ. අලිංගික ප්‍රචාරණයේදී අපිට පරාග අවශ්‍ය වෙන්නේ නැහැනේ. ජන්මානු හාවීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින් සිදුවන ප්‍රචාරණයක් නේ පුතේ අලිංගික ප්‍රචාරණයෙන් සිදු වෙන්නේ. එහෙනම් පුතේ බොහෝමයක් නිමග්න ජලජ පැලෑටි අලිංගික ප්‍රචාරණයෙන් සිය වර්ගය ආબો කරයි. මේ අනුවර්තනයක් ලෙස සැලකෙන්නේ පුතේ පරාගකාරකයන් හිඟවීමට. පරාගකාරකයන් හිඟවීමට. එහෙනම් පිළිතුර 1 14ට පිළිතුර 1 පුතේ සදාහන් කරගන්න. 14ට පිළිතුර 1 පරාග කණිකා කාරකයන් හිඟවීම. 14ට 1 ප්‍රශ්නාංක 14ට පිළිතුර 1 ප්‍රශ්නාංක 15ට යනවා අපි 14 15ට යනවා. පහත ප්‍රකාශ අතුරෙන් කිරි පරීක්ෂා කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් වන්නේ අපි ප්‍රශ්නාංක 15ට යනවා පුතේ. ප්‍රශ්නාංක 15 අපි බලන්නකෝ. නිවැරදි ප්‍රකාශයක් අහන්නේ අපි. පහත ප්‍රකාශ අතුරින් කිරි පරීක්ෂා කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශයක්. අපි දන්නවා පුතේ විශේෂයෙන්ම කිරි ගත්තාම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා පුතේ. මේ විශේෂයෙන්ම අපි කතා කරනවා මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීමේදී මේ සැලකිලිමත් යුතු කරුණු. ඒ වගේම පුතේ මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී අපි දන්නවා කිරි ගොවීන්ගෙන් කිරි ගවයන් ඇති කරලා කිරි දොවා ගන්න කිරි ලබා ගන්න ගොවීන්ගෙන් මේ කිරි එකතු කරන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා පුතේ. ඉතින් මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරි වල ගුණ මේ මධ්‍යස්ථාන වලට එකතු කරලා ඒ මධ්‍යස්ථාන මගින් තමයි පුතේ කිරි ආසිත නිෂ්පාදනය කරන සමාගම් ආයතන කිරි ලබා ගන්නේ. එතකොට මේ කිරිවල මිල තීරණය කරනවා පුතේ. මේ කිරිවල තියෙන ගුණාත්මක භාවය කිරිවල තියෙන මේද ප්‍රමාණය අනුව පුතේ කිරිවල විශිෂ්ට ගුරුත්වයමයිනවා. මේ කිරි සඳහා පරීක්ෂණ කරනවා දරුවනේ. ඉතින් විශේෂයෙන්ම මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරි සඳහා සිදු කරන පරීක්ෂණ ගණනාවම තියෙනවා පුතේ. අපි ප්‍රායෝගික පරීක්ෂණවලදී ඒවා කතා කරනවා. හොඳයි පුතේ අපි බලමු. එතකොට පහත ප්‍රකාශ අතුරෙන් කිරි පරීක්ෂා කිරීම පිළිබඳව නිවැරදි ප්‍රකාශය අහන්නේ පුතේ. කිරිවල මේද ප්‍රමාණය නිර්ණය කිරීමට ලැක්ටෝමීටරය යොදා ගන්නවා කියනවා. අනේ නෑ පුතේ. එතකොට මේ කිරිවල මේද ප්‍රමාණය නිර්ණය කිරීමට ලැක්ටෝමීටරය භාවිතා කරනවා කියන එක පුතේ පට්ටපල් බොරුවක්. ලැක්ටෝමීටරය භාවිතා කරලා ඔබ දන්නවා කිරිවල විශිෂ්ට ගුරුත්වයයි අපි හොයාගන්නේ. කිරිවල විශිෂ්ට ගුරුත්වය මැන ගැනීම සඳහායි පුතේ ලැක්ටෝමීටරය භාවිතා කරන්නේ අපි. ඔබට මතක ඇති. එතකොට මේකේ පළවෙනි කතාවෙන් ප්‍රශ්නෙන් කියනවා කිරිවල මේද ප්‍රමාණය නිර්ණය කිරීමට ලැක්ටෝමීටරය යොදා ගන්නවා. ඉතින් ඒක බොරු කතාවක් නේද දරුවනි? බොරුවක් ඒක. අමූලික බොරුවක්. ඒක අපිට බොරු කරන්න බෑ. අපි මේ ටික පටල ගන්න නැහැ කවදාවත්. කිරිවල මේද ප්‍රමාණය මේ බලන්නකො මේද ප්‍රමාණය නිර්ණය කිරීමට ලැක්ටෝමීටරය නොවේ. කිරිවල මේද ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා තමයි අපි මොකද්ද කවුද මේ ගර්බර් ක්‍රමය යොදාගන්නේ. එතකොට නේද? හරි. එතකොට බලන්නකෝ ප්‍රශ්නාංක 15 දරුවනේ අපි ඉන්නේ. අපි ප්‍රශ්නාංක 15 ඉන්නේ. හරි. එතකොට එහෙනම් පහත ප්‍රකාශ අතුරෙන් කිරි පරීක්ෂා කිරීම පිළිබඳ නිවැරදි පිළිතුරයි අහන්නේ. එහෙනම් කිරිවල මේද ප්‍රමාණය නිර්ණය කිරීමට භාවිතා කරන පරීක්ෂණය මොකද්ද පුතේ? ගර්බර් ක්‍රමය. ගර්බර් ක්‍රමය මගින් තමයි කිරිවල මේද ප්‍රමාණය නිර්ණය කිරීමට භාවිතා කරන පරීක්ෂණය. ඒක තමයි ගර්බර් ක්‍රමය මේ. එහෙනම් නේද? එතකොට ස්ට්‍රිප් කප් පරීක්ෂාව මගින් කිරිවල අඩංගු දෛහික සෛල සංඛ්‍යාව ඇස්තමේන්තු කරන්න පුළුවන් ද? අමූලික බොරුවක්. ඒක කරන්න බෑ. එතකොට කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීමට ගර්බර් ක්‍රමය කියන්නේ අප්පෝ පට්ටපල් බොරුවක්. ඒකත් බොරුවක්. අමූලික බොරු. එතකොට නම් කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීමට තමයි කවුද? මෙන්න ලැක්ටෝමීටරය භාවිතා කරන්නේ. ඒ දෙන්න මාරු වුණා නම් හරි. ඒ දෙන්න මාරු වෙන්න ඕනේ නේද දුවේ පුතේ? එහෙනම් අපි ඊටමත් හොඳින් නිරෝධ දන්නවා. කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීමට අපි භාවිතා කරන්නේ නැත. අපි කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීමට භාවිතා කරන්නේ කවුද? ලැක්ටෝමීටර ක්‍රමය. බලන්න ලැක්ටෝමීටරය යොදා ගන්නවා. කිරිවල විශිෂ්ට ගුරුත්වය මයින් මෙතන කියලා තියෙන්නේ මොකක්ද? තුන්වෙනි උත්තරේ.
කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීමට ගර්බර් ක්‍රමය යොදා ගන්නවා. අපෝනේ කිරිවල මේද ප්‍රමාණය නිර්ණය කිරීමට තමයි අපි ගර්බර් ක්‍රමය යොදාගන්නේ. 4. කිරි පිෂ්ඨය අපමිශ්‍රණය කර ඇති බවට මොකද්ද ලිමා පරීක්ෂාවේදී පැහැදිලි පැහැය ලැබීමෙන් ඇග වෙනවා කියලා කියනවා පුතේ. ඒකත් වැරදි. ඒකත් අපි වැරදි කතාවක් ගන්න බැහැ. නම් උත්තරේ ඉතිරුණ හරිද කියලා බලමු. 5 වෙනි එක්කෙනා 15 උත්තරේ 5 5 වෙනි එක්කෙනා බලමු. කිරි සීනි මගින් අපමිශ්‍රණය කර ඇති බවට කිරි සීනි මගින් සීනි දාලා කිරි වලට අපමිශ්‍රණය කරලා කිරිවල ග්ලිසරීන් එකතු කළ විට බලන්න කිරිවලට ග්ලිසරීන් එකතු කර විට රතු පැහැය ලැබීමෙන් ඇඟ වෙනවා. අන්න පුතේ 15ට උත්තරේ 5 කිරි සීනි මගින් අපමිශ්‍රණය කර ඇති බව කිරිවල ග්ලිසරීන් එකතු කළ විට රතු පැහැයක් ලැබීමෙන් අපිට ඇඟ වෙනවා. නිවැරදි උත්තරේ 5. කිරි සීනි මගින් අපමිශ්‍රණය කර ඇති බව කිරි කොහමද? කිරි සීනි මගින් පුතේ කිරි සීනි මගින් අපමිශ්‍රණය කර ඇති බව කිරි වල ග්ලිසරීන් එකතු කළ විට රතු පැහැයක් ලැබීමෙන් ඇඟ වෙනවා දරුවනේ. හොඳයි දරුවනේ අපි 15 වෙනි ප්‍රශ්නය කතා කරලා ඉවර වුණේ. අපි යනවා ප්‍රශ්න අංක 16ට. හොඳ ප්‍රශ්නයක්. බිම් මැනීම ප්‍රශ්නයක් තියෙන දරුවනේ බිම් මැනීමේ ප්‍රශ්නයක් තියෙන. ප්‍රශ්න අංක 16ට පිළිතුරු සැපීම සඳහා පහත රූප සටහන යොදා ගන්න කියලා මම හිතන්නේ ඔබට පැහැදිලි පුතේ. පහත රූප සටහන බලමු පුතේ. රූප සටහනේ මෙන්න සමුද්දේශිත මට්ටම නැත්නම් නිර්දේශිත මට්ටම අපි ඒකට කියනවා පුතේ MSL එක. ඕනම රටක මේ නිර්දේශිත මට්ටමක් සමුද්දිත මට්ටමක් යොදා ගන්නවා දරුවනේ. අපි ඒ කියන්නේ අපේ රටේ මීන් ෂී ලෙවල් එක. මීන් ෂී ලෙවල් එක මධ්‍යයන්නේ මුහුදු මට්ටම කියනවා දරුවනේ. අපි ඒකට මධ්‍යයන්නේ මුහුදු මට්ටම මීන් ෂී ලෙවල් එක. එතකොට ලෝකයේ විවිධ රටවල දරුවනේ මේ බිම් මැනීමේදී යම් සාපේක්ෂ යම් මට්ටමකට සාපේක්ෂව තමයි මැනුම් ලබා ගැනීම සිදු කරන්නේ පුතේ. විශේෂයෙන්ම උච්චත්වයේ සෙවීමේ ක්‍රියාවලියේදී ලෙවලින් එකේදී පුතේ උච්චත්වයේ සම්බන්ධ මිනුම් කටයුතු කරද්දී ලෙවලින් පාර්ට් එකේදී උච්චත්වයේ සෙවීමේ කටයුතු වලදී දරුවනේ පොළවේ යම් ස්ථානයක උස සඳහන් කරන්නේ පුතේ උච්චත්වයේ ප්‍රකාශ කිරීම සිදුවන්නේ යම් කිසියම් නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව පුතේ. එතකොට යම් නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව නැත්නම් සමුද්දිත මට්ටමක් මේ කලින් තීරණය කරගන්නා ලද මට්ටමක් පුතේ. රයිට් වසර 19ක විතර කාලයක් තිස්සේ නම් පුතේ සෑම පැයකට වරක්ම දීර්ඝ කාලයක් තිස්සේ මේ මුහුදු මට්ටමේ ඉඳන් උස මැනලා දරුවනේ අපි මේ මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උස මැනලා ඒවා නිර්ණය කරලා තමයි පුතේ මේ මුහුදු මේ තියෙන උස මැනලා ඒ මට්ටම අපි තෝරගෙන තියෙන දරුවනේ. ඉතින් ලෝකේ ඕනෑම රටක දරුවනේ මේ මිනුම් කටයුතු සිදු කරගෙන යන්න මෙන්න මේ ආකාරයට නිර්දේශ කරගන්නා ලද තීරණය කරගන්නා ලද මට්ටමක් තියෙනවා පුතේ. අපේ රටේ මේ නිර්දේශිත මට්ටම සමුද්දේශිත රාමුව විදියට පුතේ රෙෆරන්ස් ලෙවල් එක විදියට මට්ටම විදියට අපි පුතේ MSL එක නැත්තම් මීන් ෂී ලෙවල් එක මධ්‍යයන්නේ මුහුදු මට්ටමයි පුතේ භාවිතා කරන්නේ. ඉතින් මේ ගාලා දීලා තියෙන ගානේ දරුවනේ මේ තියෙන්නේ පොළවේ පිහිටීම දරුවනේ මේ තියෙන්නේ. අපි හිතමු මේ කැපිටල් A කියන ස්ථානය තමයි පුතේ BM එකක්. බංකු ලකුණක්. අපි BM එක කියලා කියනවා පුතේ බංකු ලකුණ. බංකු ලකුණ පිල් ලකුණ බෙන්ච්මාර්ක් එකක් නේ බෙන්ච්මාර්ක් එකක් බංකු ලකුණ පිල් ලකුණ BM එක මේ මෙයාට කියන නම් මේ BM එක. අපි මිනුම් ක්‍රියාවලියක් මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ අපි දැනටමත් උස දන්නා ලක්ෂයක ඉඳන්. අපි ඒකට කියනවා බංකු ලකුණක් නැත්නම් පිල් ලකුණක් මේ නැත්නම් බෙන්ච්මාර්ක් එක BM එක. දැනටමත් මෙන්න මේ BM එක එතන කැපිටල් A කියලා තියෙන මෙතන පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට මේක මගේ ඉරෙන් වැහිලා තියෙන මේ BM කියන එක රයිට් මම මේ BM කියන එක මක අයින් කරන්නම් එතකොට ඔයගොල්ලන්ට මේ රයිට් බලා ගන්න පුළුවන් පහසුවෙන් ඔන්න එතකොට මේ බලන්න BM එක මේ බංකු ලකුණක් පිල් ලකුණක් කැපිටල් A කියන ස්ථානයේ අපි හිතමු අපි ඉන්නවා මේ කැපිටල් A කියන ස්ථානයේ අපි ළමයි කණ්ඩායමක් ඉන්නවා. ඒ අපි ඉන්න ස්ථානයට උස මීටර 100යි. කොහෙන්දන්ද?
නිර්දේශිත මට්ටමේ ඉඳන් මුහුදු මට්ටමේ නැත්නම් රෙෆරන්ස් ලෙවල් එකේ ඉඳන් අපි ඉන්න කැපිටල් A කියන ස්ථානයට උස දීලා තියෙනවා පුතේ ගාන මීටර 100යි. දැනටමත් අපි ඉන්න ස්ථානයේ උච්චත්වයේ දන්නවා. අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මත ඉන්නේ. අපි යාළුවෝ ටීම් එකක් ගිහිල්ලා මෙනිම් කටයුත්තකට අපි ගිහිල්ලා මෙන්න මේ කැපිටල් A කියන ස්ථානයට අපි ඉන්නම් එතෙන්ට කට්ටිය එන්න කියලා අනිත් තව කට්ටියට තව තැනක් දීලා අපි මේ පොළොව මත පිහිටි ලක්ෂ්‍ය දෙකක උච්චත්ව වෙනස ගණනය කරන්නයි යන්නේ. උච්චත්වය හොයන්නයි යන්නේ. අපි BM එකක් ගාව ඉන්නේ කියනවා. කට්ටිය යන මොකද්ද සර් BM එකක් කියන්නේ මං ළමයිට කියලා දෙනවා ඉතින් ළමයිනේ BM එකක් කියන්නේ අපි දැනටමත් උස දන්නා ලක්ෂ්‍යයක්. නිර්දේශිත මට්ටමක් තියෙනවා රෙෆරන්ස් ලෙවල් එක අපි මුහුදු මට්ටම යොදාගන්නේ. මුහුදු මට්ටමේ දැන් අපි ඉන්න තැන ළමයි යනවා සර් අපි ඉන්න තැන උස කීයද කියලා කෑ ගහලා. මං කියනවා මීටර 100 අපි ඉන්න තැන උස. අපි ඉන්න තැන උස මීටර 100යි. එහෙනම් මුහුදු මට්ටමේ ඉඳන් දුවේ පුතේ නිර්දේශිත මට්ටමේ ඉඳන් රෙෆරන්ස් ලෙවල් එක සමුද්දිත මට්ටමේ ඉඳන් දරුවනේ රයිට් අපි ඉන්න ස්ථානයට උස මීටර 100යි මුහුදු මට්ටමේ ඉඳන්. ඒ කියන්නේ මේ BM එකක් එහෙනම් බංකු ලකුණක් පිල් ලකුණක්. අපි අනිත් කට්ටිය මෙන්න මෙතන නතර කරනවා. S කියන තැන අපි අනිත් තව සෙට් එකකට යන්න කියනවා S කියන තැන. අපි මේ උපකරණ අරගෙන යන්නේ මිනුම් උපකරණ මට්ටම් යස්ටි ටේප් ලෙවල් මැෂින් එක ට්‍රයිපෝඩ් එක ඔක්කොම අරගෙන යන්නේ. හරි. එතකොට අපිත් එක ටීම් 3ක් විතර යනවා 3-4 යනවා අපිත් එක. ෆීල්ඩ් විසිට් එකක් යන්න කියලා හිතන්න. එතකොට මම අපි කට්ටියට අපි තව ටීම් එකකට කියනවා රයිට් අපි දෙගොල්ලෝ ඉන්න හරිමැද ස්ථානයක ට්‍රයිපෝඩ් එක පොළොව මත ස්ථාවරව සවි කළා. එතන ට්‍රයිපෝඩ් එක මත පරිස්සමට ලෙවල් උපකරණයේ තියෙන දාලා තියෙන පෙට්ටියෙන් අරගෙන පරිස්සමට ට්‍රයිපෝඩ් එක තෙපාව මත තියලා අල්ලගෙන පරිස්සම එකපාර තියලා අතාරින්න නැතුව හරියටම තෙපාව මත ස්ථාවරව සවි කළා. ලෙවල් මැෂින් එක ඉස්සලා මට්ටම් කරගන්න කියනවා යාළුවන්ට. අපි යාළුවෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ හරියටම තෙපාව හරියටම පොළොව මත සවි කළා ස්ථාවරව සවි කළා. බොහොම ප්‍රවේශමින් ඔටෝ ලෙවල් එක නැත්තම් ඩම්පි ලෙවල් එක අරගෙන ලෙවල් මැෂින් එක අරගෙන ඒ තෙපාව මත රඳව තියලා හරි ප්‍රවේශමින් අරගෙන දරුවනේ තෙපාව මත සම්බන්ධ කරලා ස්ක්‍රූ වලට තෙපාව මත රඳව ගන්නවා තෙපා ප්ලේට් එකේ ඒක හරියට රඳව ස්ථාවරව සවි කළා උපකරණයේ මට්ටම් කරනවා. ඕකේ සර් උපකරණයේ ලෙවල් එක ලෙවල් කරලා තියෙන මැෂින් එක ලෙවල් ඔටෝ ලෙවල් එක ලෙවල් කරලා තියෙන මැෂින් එක ලෙවල් කරලා තියෙන කියලා හරියට මට සංඥාව දෙනවා. රයිට්. එතකොට මම කියනවා අපි ගාව තියන් ඉන්නවා මට්ටම් යස්ටි අපි රයිට් අපි කියනවා හරි එහෙනම් BS එකක් ගන්න. මොකද්ද BS එකක් කියන්නේ? පසු දර්ශන මිනුමක් බෑක් සයිට් එකක් BS පාඨාංකය. BS පාඨාංකය. BS පාඨාංකය අපි එකට කියනවා පසු දර්ශන මිනුම. අපි එකට කියනවා අපි උස දන්නා ලක්ෂයක් මතදී උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා කවුද? රිටි පාඨාංකය. හරි එහෙම නැත්නම් අපි කියනවා උපකරණය මට්ටම් කරලා ඉවර වෙලා උපකරණය මට්ටම් කිරීමෙන් පසු ලබා ගන්නා පළමු පාඨාංකය. උපකරණය තෙපාව මත ලෙවල් කරලා ඉවර වෙලා ගන්න ඉස්සෙල්ලම ගන්න පාඨාංකය. උපකරණය ලෙවල් කරලා ඉවර වෙලා මට්ටම් කරලා ඉවර වෙලා ගන්න ඉස්සෙල්ලම පාඨාංකය. උපකරණයේ තෙපා දැන් උපකරණයේ තියෙන ඉදිරියටනේ ඉදිරි දර්ශ උපකරණයේ ඉදිරියට යොමු කරලා තියෙන්නේ. උපකරණයේ ලෙවල් කරලා ඉවරලා උපකරණයේ දුරේක්ෂය අංශක 180කින් කරකලා අනිත් පැත්තට කරකලා අපි අර උස දන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකය තියලා කියන්නේ බංකු ලකුණ මත මේ බංකු ලකුණ මත ස්ථාපිත කරන රිටක්. උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා උපකරණයේ ලෙවල් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලම ගන්න පාඨාංකය තමයි යාගේ බෑක් සයිඩ් එක. පසු දර්ශන මිනුම ගන්නෙ කොහාටද? අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මත මේ බලන්න මූදු මට්ටමේ ඉඳන් අපි ඉන්න තැනට නැත්නම් කැපිටල් A බංකු ලකුණ මතට උස අපි දන්නවා මූදු මට්ටමේ ඉඳන් මීටර 100යි තෙන්ට උස. එහෙනම් අපි දැනටමත් මේ බලන්න අපි බලන්න උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි යාගේ BS පාඨාංකය කියන්නේ පුතේ.
අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මත මේ බලන්න අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මත මේ බලන්න මට්ටම් යෂ්ටියක් ස්ථාපිත කරලා මේ BM කැපිටල් A ගාවට අල්ලනවා මට්ටම් යෂ්ටියක්. එතනට අල්ලනකොට අර උපකරණයේ දුරේක්ෂය අංශක 180කින් අනිත් පැත්තට කරකොල A දිහා බලලා එයාගේ ලබා ගන්නවා පාඨාංකයක් BS පාඨාංකය මේ තියෙන්නේ BS පාඨාංකය 2.365 මීටර කියලා. BS පාඨාංකය කීය දරුනේ 2.365 මීටර කියලා ගන්නවා BS පාඨාංකය. අන්න දැන් හරි. එහෙනම් BS පාඨාංකය කිව්වේ දරුවනේ අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකේ එහෙම නැත්නම් උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලම ලබා ගන්න පාඨාංකේ දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිට ස්ථාපිත කරලා ලබා ගන්න රිටි පාඨාංකේ හරි. එතකොට දැන් අපි උපකරණයේ උස හොයා ගන්නවා. හැම වෙලේම උපකරණයේ උස කියන්නේ දරුවනේ මෙන්න මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණේ මේ බලන්න කේන්ද්‍ර ලක්ෂයට උපකරණයේ මධ්‍ය ලක්ෂයට තියෙන දුර උස සිරස් උස හැම වෙලාවෙම උපකරණයේ උස කියන්නේ බලන්නකෝ මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ මේ කේන්ද්‍ර ලක්ෂයට මේ උපකරණයේ කේන්ද්‍ර ලක්ෂයට තියෙන උස සිරස් දුර මේ right මේ බලන්න නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ කේන්ද්‍ර ලක්ෂයට තියෙන උස මේ බලන්න මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් මේ මෙතෙන්ට අපි ඉන්න ස්ථානයේ උස දන්නවා මීටර 100යි නිර්දේශිත මට්ටමේ ඉඳන් අපි ඉන්න ස්ථානයේ උස මීටර 100යි එතන ඉඳන් මෙතෙන්ට උස තියෙනවා උපකරණයේ මෙන්න මේ ලක්ෂයට උස තියෙනවා මේ BS පාඨාංකේ එහෙනම් අපිට උපකරණයේ උස HI කියන්නේ එහෙනම් මොකද්ද HI කියන්නේ height of the instrument උපකරණයේ උස කියන්නේ ඒ අදාළ ස්ථානයේ උච්චත්ත මිනුමට එකතු කරනවා එයාගේ BS පාඨාංකය අදාළ ස්ථානයේ උච්චත්වය මීටර 100යි මේ කැපිටල් A කියන ස්ථානයේ උස 100යි මීටර එතෙන්ට එකතු කරනවා එයාගේ මේ BS පාඨාංකය බව මෙතන ඉඳන් මෙතෙන්ට 100යි හරිනේ එතෙන් ඉඳන් මෙතෙන්ට ඒ කියන්නේ මේ උස එයාගේ මේ උපකරණයේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් තියෙන මේ උස කේන්ද්‍ර ලක්ෂයේ ඉඳන් මෙතෙන්ට තියෙන උස ප්‍රමාණය BS පාඨාංකය එකතු කරන්න ඕනේ 2.365 2.365 මීටර එතකොට උපකරණයේ උස එනවා 102.365 කියලා මීටර 102.365 102.365 HI උපකරණයේ උස 102.365 right දැන් උපකරණයේ උස හොයාගත්තා ඊළඟට අපි ඉදිරියෙන් පිහිටි ලක්ෂය මත අපේ යාළුවා මෙන්න මෙතන S කියන තැන ඉන්නවා අපි දැන් උපකරණයේ දුරේක්ෂක අංශක 180කින් ඉදිරියට යොමු කරලා ඉදිරි දර්ශනයට උපකරණයේ දුරේක්ෂය ඉදිරි දර්ශනයට යොමු කරන්න ඕනේ අංශක 180කින් ආපහු අනිත් පැත්තට හරවලා පසු දර්ශනයේ තිබ්බේ ඉදිරි දර්ශනයට යොමු කරලා අපේ යාළුවෝ සෙට් එක මේ S කියන තැන ඉන්නවා අපේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ මේ S කියන තැන S මත අපි FS පාඨාංකයක් ලබා ගන්න ඕනේ FS පාඨාංකයක් කියලා කියන්නේ අපි FS පාඨාංකයක් ලබා ගන්න ඕනේ දරුවනේ FS පාඨාංකයක් නැත්නම් ඉදිරි දර්ශන මිනුම FS පාඨාංකයක් නැත්නම් පෙර දැක්මක් කියන්නේ දරුවනේ අපි උපකරණයේ ස්ථානය
මාරු කිරීමට පෙර ලබා ගන්නා අවසන් පාඨාංකය. දැන් උපකරණය වෙනත් තැනකට මාරු කරන්න කලින් ලබා ගන්න අවසන් පාඨාංකය තමයි එයාගේ FS පාඨාංකය. එහෙම නැත්නම් දරුවනේ අපි උස නොදන්නා ලක්ෂයකදී ලබා ගන්නා රිටි පාඨාංකයයි. රයිට්. උස නොදන්නා ලක්ෂයකදී ලබා ගන්නා රිටි පාඨාංකයයි ගානට යමු. මෙන්න මේ සිම්පල් S කියන ස්ථානයේ උස අපි දන්නේ නැහැ තවම. මෙතන උස අපි දන්නේ, එතන උස හොයා ගන්න ඕනේ. එහෙනම් උස නොදන්නා ලක්ෂයක් මත මට්ටම් යෂ්ටියක් තියලා අර උපකරණ අංශක කෙසේ 80කින් පෙර දර්ශනයට හරවලා අපි එතන ඉඳන් මේ උස නොදන්නා ලක්ෂයේ මත මට්ටම් යෂ්ටිය මත පාඨාංකයක් ලබා ගන්නවා. එයා උපකරණයේ වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලබා ගන්නා අවසන් පාඨාංකය ෆෝසයිට් එක. උස නොදන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි එයාගේ FS පාඨාංකය. FS පාඨාංකයේ අගේ ලැබුණ අපිට කීයද? 1.235 කියලා. එහෙනම් අපිට දැන් උච්චත්වය හොයා ගන්න ඕනේ. එහෙනම් අපිට යම් කිසි ස්ථානයක උච්චත්වය කියලා කියන්නේ අපිට උච්චත්වය හොයා ගන්න ඕනේ. උච්චත්වය S ස්ථානයේ උච්චත්වය හොයන්න එපයි. උච්චත්වය සමානයි අපි උපකරණේ උසින් අඩු කරනවා එයාගේ FS පාඨාංකය. උපකරණයේ උසින් එයාගේ FS පාඨාංකය අඩු කරනවා. බලමු උපකරණයේ උස කීයද ආවේ? 102.365 මීටර. උපකරණයේ උස 102.365 මීටර වලින් අඩු කරනවා. උගේ ඉදිරි දර්ශන මිනුම් පාඨාංකය පෙර දර්ශන මිනුම් පාඨාංකය කීයද ආවේ? මේ 1.235. 1.235 මීටර. අඩු කරපුවාම උත්තර එනවා දරුවනේ. අපි අඩු කරන්න ඕනේ 102.36 අපි අඩු කරන්න ඕනේ දරුවනේ. FS පාඨාංක 1.235. 1.235 සුළු ගානක් තියෙන්නේ. හරි. බලන්න දරුවනේ 102.36 102.36 අපි අඩු කරන්න ඕනේ. 102.36 අපි අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ උපකරණයේ උසින් අපි අඩු කරන්න ඕනේ දරුවනේ 1.235. අපි අඩු කරන්න ඕනේ. අපි 1.235. right 101. මෙන්න පිළිතුර එනවා දරුවනේ 101.13 බිඳුවයි. 101.13 බිඳුවයි. right මෙන්න පිළිතුර තියෙනවා 101.13 බිඳුවයි මීටර දරුවනේ පිළිතුර. පිළිතුර අංක 2. ඕගලෙන්ගෙත් හරි ඇති නිවැරදි පිළිතුර. පිළිතුර අංක 2 101.13 බිඳුවයි. 101.13 බිඳුවයි දරුවනේ නිවැරදි පිළිතුර. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. සාර්ථකව මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා අවසන් කළා දරුවනේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. හොඳයි. ප්‍රශ්න අංක 17 ඉන්න දරුවනේ අපි ඊටමත් හොඳ ප්‍රශ්නයක්.
ශ්‍රී ලංකාවේ ආටිසියානු ජල සංචායක පිළිබඳ ප්‍රකාශයක් පහත දැක්වේ. ඔබ දන්නවා ජලදර ගැන කතා කරනකොට දරුවනේ ජලදර කතා කරනකොට සංවෘත ජලදර ආකාරයක් තමයි දරුවනේ ආටිසියානු ජලදර කියන්නේ. ඔබ දන්නවා ඉහළින් සහ පහළින් කියන දෙපසින්ම අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකකින් සීමා වෙලා තියෙන දරුවනේ අධික ද්‍රවස්ථිතික පීඩනයකින් තියෙන ජලයේ දරුවනේ අධික ද්‍රවස්ථිතික පීඩනයකින් යුතුව තැන්පත් වෙලා තියෙන ජලයේ දරුවනේ ඉහළින් සහ පහළින් කියන දෙපසින්ම අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකකින් සීමා වෙලා තියෙන ජලයේ දරුවනේ මේ තුල තියෙන්නේ. ඒකයි සංවෘත ජලදර කියලා කියන පුතේ වැහිලා තියෙන්නේ. ඉහළින් සහ පහළින් කියන දෙපසින්ම අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකකින් සීමා වෙලා තියෙන පුතේ. ඒකයි පුතේ සංවෘත ජලදර කියලා කියන්නේ සංවෘත ජලදර. ඉහළින් සහ පහළින් කියන දෙපසින්ම අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකකින් සීමා වෙලා තියෙන ජලදර. ඒකයි අපි කියන්නේ සංවෘත ජලදර කියලා මේගොල්ලෝ පුතේ සංවෘත ජලදර. ඉහළින් සහ පහළින් කියන දෙපසින්ම අපාරගම්‍ය පාෂාණ ස්තර දෙකකින් සීමා වෙලා තියෙන්නේ. අධික ද්‍රවස්ථිතික පීඩනයකින් යුතුවයි මේ ජලය තියෙන දරුවනි. එහෙනම් ශ්‍රී ලංකාවේ ආටිසියානු මේ විශේෂයෙන්ම ගැඹුරු ලිං මගින් ලබා ගන්න මේ ජලයේ දරුවනේ ආටිසියානු ලිං කියලා අපි කියනවා. ගැඹුරු ලිං වලින් තමයි මේ ජලය ලබා ගන්න දරුවනේ. අපි බලමු ශ්‍රී ලංකාවේ ආටිසියානු ජල සංචායක පිළිබඳ ප්‍රකාශ දෙකක් දැක්වේ. 17 වෙනි ප්‍රශ්නය පුතේ ප්‍රශ්නාංක 17 අපි බලමු. ඒ ආටිසියානු ජල සංචායක ප්‍රධාන වශයෙන් පුනරාරෝපණය වෙන්නේ මහකන්නේ වර්ෂාපතනයේනි. එහෙම නෑ දරුවනේ. මහකන්නේ වර්ෂාපතනයෙන් මේ පුනරාරෝපණය වෙනවා කියලා නෑ. වර්ෂාව මගින් ජලයේ භූගත වෙනවා පුනරාරෝපණය වෙනවා. අපි දන්නවා කෙලින්ම ඍජු පුනරාරෝපණය අපි කියනවා විසරණ පුනරාරෝපණය නේද? කේන්ද්‍රීය පුනරාරෝපණය කියනවා. අනියම් පුනරාරෝපණයක් තියෙනවා. ගංගා ඇලදොල ගංගා විල් පොකුණු වලට යටින් තියෙන ජලදර වලට එකතු වීම. ඉතින් දරුවනේ ඒක නිසා ඒ කියන කියමන සාවද්‍යයි පුතේ. ඒ සාවද්‍යයි නිවැරදි නෑ පුතේ. ආටිසියානු ජල සංචායක ප්‍රධාන වශයෙන් පුනරාරෝපණය වන්නේ මහකන්නේ වර්ෂාපතනයේනි කියන එක ගන්න බෑ පුතේ. ඒක සාවද්‍යයි පිළිතුර. B ආටිසියානු ජල සංචායක වලට වඩා දිගු කාලයක් එකම ශීඝ්‍රතාවයකින් ජලය සපයන්න කියන එක පුළුවන් පුතේ. ඇත්තට මේ කතාව හරි. ගැඹුරු ලිං මගින් ලබා ගන්න මේ ජලයේ පුතේ ආටිසියානු ලිං මගින්. ඉතින් ඒක නිසා B කියමන හරි පුතේ. ආටිසියානු ජල සංචායක වලට වඩා දිගු කාලයක් එකම ශීඝ්‍රතාවයකින් ජලය සපයන්න පුළුවන්. කතන්දරේ හරි පුතේ. මේ කතන්දරේ වැරදි පුතේ. මේක හරි පුතේ. ආටිසියානු ජල සංචායක වලට වඩා දිගු කාලයක් එකම ශීඝ්‍රතාවයකින් ජලය සපයන්න පුළුවන් පුතේ. එහෙනම් A හා B ප්‍රකාශ දෙකම නිවැරදි කියන එක වැරදි. A හා B දෙකම සත්‍ය සාවද්‍ය වේ කියන එක වැරදි. A නිවැරදි වුණොත් B සාවද්‍යයි කියන එක වැරදි. 4 A සාවද්‍ය වන නමුත් B නිවැරදි වේ කියන එක හරි පුතේ. A නිවැරදි වන අතර B මගින් A තවදුරටත් පැහැදිලි වේ කියන උත්තරේ ගන්න බෑ. 14 නිවැරදි උත්තරේ 4. හොඳයි අපි යමු 18 වෙනි ප්‍රශ්නෙට. ජීවාණු හරණ ක්‍රියාවලියේදී කිරිවල වර්ණය වෙනස් වීම හොඳින් පැහැදිලි කළ හැකි ප්‍රශ්නාංක 18 දෙනා පුතේ. කිරි ජීවාණු හරණයේදී සම්බන්ධයෙන් ප්‍රශ්නේ තියෙන පුතේ ප්‍රශ්නාංක 18 අපෙන් අහන්නේ විශේෂයෙන්ම ජීවාණු හරණ ක්‍රියාවලියේදී කිරිවල වර්ණය වෙනස් වීම හොඳින්ම පැහැදිලි කරන්නේ. බලමු 2 ඇමයිනෝ අම්ල හා ජලය අතර ප්‍රතික්‍රියාවක් ලෙස නෙවෙයි පුතේ. පළවෙනි උත්තරේ පොඩ්ඩක් තියලා යන් අපි. කාබෝහයිඩ්‍රේට් පෙරොක්සිඩේස් එන්සයිම් අතර ක්‍රියාවලියක් විදියට කියන එකත් ගන්න බෑ පුතේ. ඇමයිනෝ අම්ල හා පොලිපීනෝල් ඔක්සිඩේස් අතර ප්‍රතික්‍රියාවක් ලෙස කියන එකත් ගන්න බෑ පුතේ. පොලිපීනෝලික සංයෝග හා පෙරොක්සිඩේස් අතර ප්‍රතික්‍රියාවක් කියන එකත් ගන්න බෑ පුතේ. පැහැදිලි උත්තරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම පැහැදිලි උත්තරයක් තියෙනවා පුතේ. දැක්ක ගමන් අපිට අඳුර ගන්න පුළුවන් මේක දන්නවා දරුවෝ පාඩම් කරලා තියෙන දරුවෝ සීනි හා ඇමයිනෝ අම්ල අතර ප්‍රතික්‍රියාවක් ලෙස තමයි දරුවනේ අපි කියන්නේ ජීවාණු හරණ ක්‍රියාවලියේදී කිරිවල වර්ණය වෙනස් වීම හොඳින්ම පැහැදිලි කරන්න පුළුවන් පුතේ. සීනි ඇමයිනෝ අම්ල අතර ප්‍රතික්‍රියාවක් විදිහට 18ට පිළිතුර 1 පුතේ. සීනි හා ඇමයිනෝ අම්ල අතර ප්‍රතික්‍රියාවක් ලෙස සීනි හා ඇමයිනෝ අම්ල අතර ප්‍රතික්‍රියාවක් ලෙස දරුවනේ. රයිට් අපි යමු ඉදිරියට. ප්‍රශ්නාංක 19 ශ්‍රී ලංකාවේ ආහාරමය මත්ස්‍ය නිෂ්පාදනයට සම්බන්ධ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ කියලා තියෙනවා. අපි දන්නවා පුතේ
ශ්‍රී ලංකාවේ ආහාර මේ මත්ස්‍ය නිෂ්පාදනය ගත්තම බොහෝමයක් දරුවනේ මේ ජලජීවී වගාව සඳහා ඉතාම හොඳ විභවයක් ශ්‍රී ලංකාවේ තියෙනවා දරුවනේ. ලොකු කුඩා ගංගා 105කට ආසන්න සංඛ්‍යාවක් ලංකාව තුළ තියෙනවා දරුවනේ. ඒ වගේම කාලීන ජලාශ, ඒ වගේම රට අභ්‍යන්තරයේ තියෙන තන විල්ලු, රටේ තියෙන මේ විල්ලු කුඹුරු අපිට පුතේ වගාවන් සඳහා යොදා නොගන්නා පුරන් වෙච්ච කුඹුරු ඉඩකඩම් ඕන තරම් තියෙනවා පුතේ. ඉතින් මෙන්න මේවා ජලජීවී වගාව සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ලංකාව තුළ ඉතාම හොඳ විභවයක් තියෙනවා මේක දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක් විදිහට ජලජීවී වගාව ඇක්වාකල්චර් කියන එක දරුවනේ. ඉතින් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ මේ ආහාර මේ මත්ස්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රකාශ දෙකක් තියෙනවා කියනවා. මත්ස්‍ය විශේෂ චලතාපීවේ කූල් බ්ලඩ් තියෙන කට්ටිය කියලා කියනවා පුතේ. ඒ කියවන බලන්න ප්‍රශ්නාංක 19 දරුවනේ අපි ඉන්නේ ප්‍රශ්නාංක 19. ඉතින් මත්ස්‍ය විශේෂ චලතාපී කියන කතාව හරි. අපි දන්නවා අචලතාපීන් වෙන්නේ ආවේශ කියන්නේ පක්ෂීන් සහ මැමල්ස් කියන්නේ ක්ෂීරපායින් නේද පුතේ. උණුසුම් රුධිරය සහිත නේද පුතේ. උණුසුම් රුධිරය සහිත බ්ලඩ් සහිත කියලා අපි කියන්නේ ඒගොල්ලෝ කවුද? අචලතාපීන්. මිනිසා සහ පක්ෂීන් ගත්තාම පුතේ ඒගොල්ලොත් ආවේශලත් අචලතාපී. උණුසුම් රිදුරේ හෙබක් තියෙන ඒගොල්ලොන. මොකද අපි දන්නවා පක්ෂීන් ගත්තාම පියාසැරියක් සඳහා අනුවර්තනය වෙලා ඉන්නේ පියාසැරිය සඳහා පක්ෂීන් නේද පුතේ. හෘදේ වම්ස්ථානික වක්‍රේ පමණයි තියෙන්නේ. අස්ති සැහැල්ලු අස්ති පිහිටලා තියෙන්නේ ඒගොල්ලන්ට දරුවනේ. මුත්‍රාශයක් නැහැ. මොකද පියාසැරියට මුත්‍රාශයක් තිබ්බොත් මේ මුත්‍රා පිරිච්ච අමාරුයි නේද දරුවනේ. වම් ඩිම්බකෝෂයේ පමණයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අනුවර්තන ගණනාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මේගොල්ලෝ චලතාපීන් ක්ෂීරපායින් සහ පක්ෂීන් කියන්නේ. නමුත් අපි ගන්නවා මත්ස්‍යයෙන් ගත්තාම ක්ලාස් ඔස්ට්‍රිස්ට්‍රියස් සහ කොන්ඩ්‍රිස්ට්‍රියස් කියලා අස්තික මසුන් සහ කාට්ලේජ් මසුන් කියලා ආකාර දෙකක් තියෙනවා පුතේ. අපි ගත්තාම කෝඩේටා වංශය තව සබ් ක්ලාසස් වලට අපිට බෙදන්න පුළුවන්. අස්තික මසුන් සහ කාට්ලේජ් මසුන්, ක්ලාස් ඔස්ට්‍රිස්ට්‍රියස් සහ කොන්ඩ්‍රිස්ට්‍රියස්, ක්ලාස් ඇම්ෆිබියන්ස් ඒ කියන්නේ උරගයින් ගන්න පුළුවන් පුතේ. උභයජීවීන් ගන්න පුළුවන් පුතේ. මැඩියන් සහ සැලමැන්දරාවල්. ඊළඟට පුතේ රෙප්ටයිල්ස් උරගයන් ගන්න පුළුවන් පුතේ. ඊළඟට ආවේශ ගන්න පුළුවන් පක්ෂීන්. ඊළඟට මැමල්ස් ගන්න පුළුවන් පුතේ. කවුද? ක්ෂීරපායින් විදිහට අපිට ඒගොල්ලෝ වර්ග කරන්න පුළුවන් පුතේ. ඉතින් විශේෂයෙන් මේ නම් මත්ස්‍ය විශේෂ චලතාපී කෝල්ඩ් බ්ලඩඩ් කියන එක හරි පුතේ. මත්ස්‍ය විශේෂ චලතාපී ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම. ඒ වගේම පුතේ බලන්න දෙවනි කියමන මත්ස්‍ය විශේෂ සිය දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ශක්තිය වැය කරනු වෙනුවට ඔව් පුතේ මත්ස්‍ය විශේෂ පුතේ මත්ස්‍ය විශේෂ සිය දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ශක්තිය වැය කරනු වෙනුවට ආහාර වැඩිපුර යොදාගන්නේ වර්ධනය සඳහාය. හරියටම හරි පුතේ. අර කියමනත් පැහැදිලි කරනවා. මොකද්ද? මත්ස්‍ය විශේෂ චලතාපී කියලා කියනවා. කෝල් බ්ලඩඩ් මත්ස්‍ය විශේෂ චලතාපී කියලා කියනවා. ඒ වගේම දෙවනි කියමන මත්ස්‍ය විශේෂ සිය දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ශක්තිය වැය කරනු වෙනුවට පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒගොල්ලොන්ගේ දේහ උෂ්ණත්වයත් ඒත් එක්කම වෙනස් වෙනවා පුතේ. චලතාපීන් ඒගොල්ලෝ දේහ උෂ්ණත්වය යාමනය කරගන්න ශක්තිය වැය කරනවා වෙනුවට මේ ආහාර යොදාගන්නේ ඒගොල්ලෝ ශක්තිය වැය කරනු වෙනුවට ආහාර වැඩිපුර යොදාගන්නේ වර්ධනය සඳහා. හරියටම හරි පුතේ කියමන. එහෙනම් පුතේ බලන්න ඒ ප්‍රකාශයේ නිවැරදි නමුත් B ප්‍රකාශයේ සාවද්‍යයි කියන එක වැරදෙනවා පුතේ. එතකොට ඒ ප්‍රකාශයේ සාවද්‍ය වන නමුත් B නිවැරදි කියන එක වරදිනවා පුතේ. එතකොට A හා B ප්‍රකාශ දෙකම නිවැරදි වෙන අතර B මගින් A තවදුරටත් පැහැදිලි කියලා A හා B ප්‍රකාශ දෙකම නිවැරදි වන අතර B මගින් A තවදුරටත් පැහැදිලි වේ කියලා උත්තරයක් තියෙනවා පුතේ. පොඩ්ඩක් ඉන්න අපි ඒක බලමු පුතේ. ප්‍රශ්නාංක ඒ උත්තර ටික අවසන් උත්තර ටිකත් අපි කතා කරලා ඉවරලා බලමු පුතේ. ප්‍රශ්නාංක 19 අපි ඉන්නේ. බලන්න ප්‍රශ්නාංක 3 පොඩ්ඩක් තියෙන 4 බලන්න. A හා B ප්‍රකාශ දෙකම නිවැරදි වන අතර A මගින් B තවදුරටත් පැහැදිලි වේ කියලායි කියන්නේ. A හා B ප්‍රකාශ දෙකම නිවැරදි හරි වන අතර B මගින් A තවදුරටත් පැහැදිලි වෙනවලු. B මගින් මත්ස්‍ය විශේෂ සිය දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ශක්තිය වැය කරනු වෙනුවට ආහාර වැඩිපුර යොදාගන්නේ වර්ධනය සඳහාය කියලා තියෙනවා. එතකොට මේකේ බලන්න B මගින් A තවදුරටත් පැහැදිලි වෙනවද?
ඒ මගින් B තව දුරටත් පැහැදිලි වෙනවද කියන එකයි අපිට ගලප ගන්න තියෙන්නේ. නැත්නම් මේ දෙකේම පහ බලමුකෝ A හා B ප්‍රකාශ දෙකම නිවැරදිව ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවයක් නැත කියන උත්තරේ ගන්නත් බෑ අපිට. මේ දෙන්න අතරයි අපිට තර්ක කරගන්න තියෙන්නේ, ගැටලුව තියෙන්නේ. අන්න බලන්න වඩාත්ම නිවැරදි උත්තරේ ගලපගන්නේ කොහොමද කියලා. 3 A හා B ප්‍රකාශ දෙකම නිවැරදි වන අතර B මගින් A තව දුරටත් පැහැදිලි වෙනවද? B ප්‍රකාශය බලන්නකෝ. මත්ස්‍ය විශේෂ අපි එක කලින් කියපේ බලන්න මේ දෙකක් තියෙන හින්දා පැහැදිලිව අවබෝධ කරගමු තර්ක කරලා. මත්ස්‍ය විශේෂසිය දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ශක්තිය වැය කරනු වෙනුවට ශක්තිය වැය කරා දේහ උෂ්ණත්වය වැඩ කරගන්න සත්‍ය වැය කරන්නේ ආහාර වැඩිපුර යොදාගන්නේ වර්ධනයට. ඒ කතාව හරි. ඉතින් A මගින් B මගින් මේක කියන විදිහට B මගින් A තව දුරටත් පැහැදිලි වෙනවද කියන එක අපිට ගැටලුවක්. ඇයි? මත්ස්‍ය විශේෂ චලතාපි ඒ කතාව හරි. මත්ස්‍ය විශේෂ චලතාපි. එතකොට මත්ස්‍ය විශේෂ චලතාපි. එතකොට B කියන්නේ මත්ස්‍ය විශේෂසිය දේහ උෂ්ණත්වය පවත්වා ගන්නවා වෙනුවට ශක්තිය වැය කරනවා වෙනුවට ආහාර වැඩිපුර යොදාගන්නේ වර්ධනීයම සඳහා. ඒකයි ඒකෙන් කියවෙන්නේ. හරි. එහෙනම් හතරින් උත්තරේ මොකද්ද කියන්නේ? A හා B ප්‍රකාශ දෙකම නිවැරදි. මේකෙන් මේ දෙකම නිවැරදි කියන එක හරි. මේකෙත් A හා B ප්‍රකාශ දෙකම නිවැරදි වන අතර A මගින් අන්න A මගින් A කියන්නේ මොකද්ද? මත්ස්‍ය විශේෂ චලතාපි cold blooded මත්ස්‍ය විශේෂ චලතාපි කියනවා. ඒ හින්දා අන්න බලන්නකෝ මත්ස්‍ය විශේෂ චලතාපීලු. ඒක නිසා B වල කියන්නේ මොකද්ද? මත්ස්‍ය විශේෂසිය දේහ උෂ්ණත්වය පවත්වා ගැනීමට ශක්තිය වැය කරනවා වෙනුවට ඒගොල්ලෝ ආහාර වැඩිපුර වදාගන්නේ වර්ධනයේ සඳලු. අන්න ඒක වඩාත්ම ගැලපෙනවා. තර්ක කරලා ගන්න උත්තරේ පුතේ A හා ප්‍රකාශ දෙකම නිවැරදි වන අතර A මගින් B තව දුරටත් පැහැදිලි වේ කියන එකත් අපිට හරි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ කතාව කපලා දාමු. එතකොට ඒක රිජෙක්ට් වෙලා නිවැරදි උත්තරේ විදියට අපිට කෙලින්ම හතරවෙනි උත්තරේට යන්න පුළුවන්. ඊටාම පැහැදිලි. ඉතින් ඒ වගේ උත්තර අතරදී ඔබ අසරණ නොවී බොහෝම කල්පනාවෙන් ඒ අදාළ විනාඩි ගාන පාවිච්චි කරලා කල්පනා කරලා නිවැරදිව උත්තරේ වටහා ගන්න ඔබ සතු හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව තියෙන්න ඕනේ දුවේ පුතේ. ඉතින් ඒ සඳහා වැඩිපුර බහුවර්ණ පස් වලට උත්තර ලියලා ඔබ හුරු විය යුතුයි දරුවනේ. ඒකයි වෙන්න ඕනේ. රයිට්. අපි යනවා 20 වෙනි ප්‍රශ්නෙට. හරි. ඊටමත් හොඳ ප්‍රශ්නයක් පුතේ. ප්‍රශ්නාංක 20ට පිළිතුරු සැපීම සඳහා මේ රූප සටහන යොදා ගන්න ඕනේ දරුවනේ. බලන්න. කුකුළු පැටවුන් ටිකක් ඉන්නවා දරුවනේ. ඒගොල්ලෝට අපි දන්නවා කුකුළු පැටවුන් සඳහා ඒගොල්ලොන්ගේ අපි දන්නවා කුඩා කාලයේදී ආලෝකයේ සපයන්න ඕනේ පුතේ. කුකුළු පැටවුන් සඳහා කුඩා කාලයේදී ආලෝකයේ සැපිය යුතුයි පුතේ. ඒක නිසා බලන්නේ පින්තූරේ දිහා. කුකුළු පැටවුන් සඳහා කුඩා කාලයේදී අපි ආලෝකයේ සපයන්න ඕනේ පුතේ. රයිට්. මේ බලන්න මේ ලයිට් එක තියෙනවා. කුකුළු පැටවුන් ලයිට් එකෙන් ඈත් වෙලා ඉන්නේ. මේ බලන්නකෝ මේ ලයිට් එක තියෙනවා. මේගොල්ලෝ නිකන් මේ ලයිට් එක දරා ගන්න බැරුව වගේ මේ බලන්න බල්බ් එක තියෙනවා. බල්බ් එක ළඟට ආවිල්ලා දැන් ගොඩාක් මේකට උණුසුම අවශ්‍ය නම් ඒගොල්ලෝ ළඟට කිට්ටුවට එන්න එපා. මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? මේ බලන්න මේගොල්ලෝ සෙට් එකම බල්බ් එකෙන් ඈතට ගිහිල්ලා තියෙන්නේ. රයිට් නේද? කුකුළු පැටවුන් සඳහා මේ ආලෝකයේ සපයලා තියෙනවා දරුවනේ. ප්‍රශ්නාංක 20ට පිළිතුරු සැපීම සඳහා මේ රූප සටහන යොදා ගන්න කියලා තියෙන්නේ. අපි බලමු. ශිෂ්‍යයෙකු විසින් උදෑසන ඔහුගේ කුකුළු පැටවුන් රක්කවණේ පරීක්ෂා කරන ලදු. අන්න කුකුළු පැටවුන් රක්කවණයක් පුතේ තියෙන්නේ. කුකුළු පැටවුන් රක්කවණයක් ඒ තියෙන පුතේ ශිෂ්‍යයෙකු විසින් හදපු. ශිෂ්‍යයෙකු විසින් උදෑසන ඔහුගේ කුකුළු පැටවුන් රක්කවණේ පරීක්ෂා කරන ලදුව. කුකුළු පැටවුන්ගේ හැසිරීම ඉහත රූප සටහනේ පරිදි විය. මේ බලන්න පුතේ කුකුළු පැටවුන්ගේ හැසිරීම නේද? ඒගොල්ලෝ බල්බ් එකෙන් ඉවතට ගිහිලා මේ ඈත් වෙලා අයිනට ගිහිලා මේ ලං වෙලා බල්බ් එකට ලං වෙලා නේ කුකුළු පැටව මේ බල්බ් එකෙන් මේ ආලෝක ප්‍රභවයෙන් බල්බ් එකෙන් ඈතට ගිහිලා ඉන්නේ ඒගොල්ලෝ. එහෙනම් ශිෂ්‍යයෙකු විසින් උදෑසන ඔහුගේ කුකුළු පැටවුන් රක්කවණේ පරීක්ෂා කරන ලදුව කුකුළු පැටවුන්ගේ හැසිරීම ඉහත රූප සටහනේ පරිදි විය. මේ தත්ත්වය නිවැරදි කිරීම සඳහා ඔහු විසින් සිදු කළ යුතු හොඳම කාර්යය වන්නේ අපෙන් අහන්නේ. විදුලි බල්බේ වහරුව ස්විච් එක වහන්නද? විදුලි බල්බේ ස්විච් එක වැහීම. ස්විච් එක වහලත් බෑ. ඒගොල්ලන්ට ආලෝකය අවශ්‍යයිනේ. රක්කවණයකට ඉන්කියුබේටර් එකකට රක්කවණයකට නේද? රක්කවණයකට අවශ්‍යයිනේ.
රක්කවනේ ආර්ධතාවය වැඩි කිරීමේ ආර්ධතාවය රක්කවනේ වැඩි කල්ලා හරියන්නෙත් නෑ. රක්කවනේ වාතාශ්‍රය වැඩි දියුණු කිරීම ඒ හරියන්නෙත් නෑ. එපා මෙයා හරියන්නෙත් නෑ. රක්කවනේ වාතාශ්‍රය වැඩි කිරීම ඒක හරියන්නෙත් නෑ. විදුලි බල්බයට සපේන වෝල්ටියතාවය වැඩි කිරීම මල කෙලියක් වෙන වෝල්ටියතාවය වැඩි කරොත් අර වෝල්ටියතාවය වැඩි හින්දා තමයි තාපේ වැඩි නිසා තමයි මේගොල්ලෝ ඈත් වෙලා ඉන්නේ. ඉවරයි පූල් පැන මැරලා යයි. එහෙනම් මෙන්න උත්තරේ තියෙනවා විදුලි බල්බේ වොට් ප්‍රමාණය අඩු කිරීම මෙන්න නිවැරදි උත්තරේ. බල්බේ වොට් ප්‍රමාණය අඩු කරා නම් හරි පැටවු ටික කිට්ටුවට වෙලා ඉඳි මේ බල්බෙකින් ඈත් වෙලා ඉන්නේ වොට් ප්‍රමාණය බල්බේ වැඩි ඒගොල්ලොන්ට ඒක දරා ගන්න බෑ. බල්බෙකින් ඈත් වෙලා තියෙන ඒකයි පැටවු ටික. එහෙනම් විදුලි බල්බේ වොට් ප්‍රමාණය අඩු කරොත් පැටවු ටික පිළිවෙලකට ඒ අවශ්‍ය ප්‍රමාණයකට කිට්ටු වෙලා ඉඳි දරුවෝ. එහෙනම් 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි මේ ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ 2019 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පුතේ පළවන කෙටි ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න පත්‍රයේ පුතේ මල්ටිපල් චොයිස් ක්වෙස්චන් පේපර් එක පුතේ කෙටි ප්‍රශ්න පත්‍රය ඒගොල්ලොත් එක්ක සාර්ථකව සාකච්ඡා කරමින් ඉන්නේ දුවේ පුතේ. ප්‍රශ්න 20ක් මේ වුණොත් ඔබත් එක්ක සාකච්ඡා කරලා අවසන් පුතේ අපි ඊළඟ කොටසෙන් ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දුවලත් පුතාලත් එක්ක රැඳිලා ඉන්න අපිත් එක්ක දුවේ පුතේ.